සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ගෞරවනීය දේශකයන්න් වහන්සේගෙන් අවසරයි. ලන්ඩනයේහි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ මගින් සංවිධානය කර සූම් තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යනු ලබන ධර්ම දේශනා දානමය පින්කම් මාලාවේ අද දින ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුතුව මෙම ධම්සභා මණ්ඩපයට වැඩවදාළ බලංගොඩ ධම්මහද ආරණ්‍ය සේනාසනාධිපති පින්වත් ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන නම කියන්න අවසරයි පූජනීය පළුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේව ධර්ම ගෞරවය පෙරදරිව පාද නමස්කාර පූර්වකව සාදු නාදදී පිළිගනිමු. සාදු සාදු සාදු. පින්කමේ සදැහැති දායකත්වය දරනු ලබන්නේ එංගලන්තයේ පදිංචි නිමාලී ගුණවර්ධන මහත්මියත් සනත් ගුණවර්ධන මහතාත් යන පින්වත් දෙපළ විසිනි. පින්වත් ඔබ වහන්සේට ධර්ම ශ්‍රවණය සඳහා සම්බන්ධව සිටින ඔබ අප සියලු දෙනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මෙම පින්කම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ගෞරවයෙන් ආරාධනා කර සිටිනු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සද්ධ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතේ භාක්මන උබෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේසති. ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ මගින් සිදු කරනු ලබන ධර්මානුශාසනා වැඩසටහන් අතරේ අද දවසට නියමිත ධර්මානුශාසනාවයි ආරම්භ කරන්නට සූදානම් වන්නේ මඩුගල්ලි මහානාම ස්වාමීන් වහන්සේ අපරාක්ෂේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු කොට සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂී සදැහැති සිංහත්නි අද දවසේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරනු ලබනවා ඒ නිමාලී ගුණවර්ධන මහත්මිය එවැගේම සනත් ගුණවර්ධන මහත්මයා යන මේ දෙපිරිස විසින් ඒ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ දෙපාර්ශ්වවලම මිනි පරදව යන්නට යෙදුන දෙමෝපියන් ඇතුළු මියගිය වූ සියලුම ඥාතීන් ඒ වගේම ගුරුවරු ආදී ඒ සියලුම දෙනා සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කරන්නටත් ඒ වගේම ඒ දෙමෝපියන්ට ඒ වගේම මේ දූ දරුවන් ඇතුළු මේ පවුලේ සියලුම දෙනාට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ධර්මානුශාසනාව අවසානයේදී මේ පිළිබඳව සිහිපත් කරලා ඒ ආශිර්වාද කිරීම ඒ වගේම මේ පුණ්‍ය අනුමෝදනා කිරීම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී මම මාතෘකාව වශයෙන් තබන්නට යෙදුනේ ලෝකායතනික සූත්‍රය සංයුක්ත නිකායේ නිදාන වර්ගයටයි
ගහපති වර්ගයේ එක් සූත්‍ර දේශනාවක්. එක් බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේ සම්මුඛයට ඇවිල්ලා ඒ ඇති වුණ සාකච්ඡාවක් පිළිබඳව ඒ අවසානයේදී බුදුරජාණන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි කියලා දේශනා කරන්නට යෙදුන ඒ පාඩේ තමයි මම මාතෘකාව වශයෙන් තබන්නට යෙදුනේ. ඉතින් මේ මාතෘකාව පිළිබඳව දහම් කරුණු පැහැදිලි කිරීමට ප්‍රථමයෙන් හැම දිනකටම මතක් කර සිටිනවා තමන්ගේ හිතේ නොයෙකුත් අරමුණු ඔස්සේ හිත නිරන්තරයෙන් ඒ විවිධ අරමුණු ඔස්සේ ගමන් කරමින් හිත කලබලයටපත් වෙලා තියෙන අවස්ථාවක් නම් තමන්ගේ හිත බොහොම තැම්පත් කරගන්නට ඕන. හිතේ කතා කරන ගතිය අඩු කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඒ වගේම ඔබට මතක් කර සිටිනවා මේ ඉදිරිපත් කරන දහම් කරුණු ටික හොඳට සාවධානව අහගෙන ඉන්නට ඕන කියලා. ඒ අතරතුරේ විශේෂයෙන්ම ඔබ සිහිපත් කරනවා මේ මතක් කරන දහම් කරුණු ඔස්සේ තමන්ගේ හිතේ විවිධ විදිහේ ගැටලුකාරී සිදුවීම් එහෙම නැතිනම් නොයෙකුත් ප්‍රශ්න අදහස් හිතේ සාකච්ඡා වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ පැහැදිලි කරන දහම් අර්ථයන් තමන්ගේ මනසට යොමු වෙන්නේ නැහැ, අරමුණු වෙන්නේ නැහැ. ඒ සියලුම ප්‍රශ්නයන් ටික පැත්තකින් තබලා මේ පැහැදිලි කරන කාරණය මේ ඉදිරිපත් කරන ධර්මතාවය හොඳට මනාව අහගෙන ඉන්න කියලා මතක් කරනවා. හොඳට හිතට ධාරණය කරගන්න කියලා මතක් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ මතක් කරපු ඒ ඉදිරිපත් කරපු දහම් අර්ථයන් එක්ක අපේ ජීවිතයට සංසන්දනය කරලා අපේ අදහස් වලට අපි ගන්න දැනුමට මේ ධර්මයේ එකතු කරලා සම්බන්ධ කරලා ඒ පිළිබඳව ගවේෂණයක් කරන්න. දේශනාව කරන අතරතුරේ තමන් මේ ගවේෂණය කරන්නට යොමු වුණොත් සමහර විට ඔබට මේ ඉතිරි වචන ටික ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉදිරියේදී විස්තර කරන අර්ථයන් ඔබට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද කොටසින් කොටස දේශනාව අතරතුරේ ඔබේ අවධානය වෙන පැත්තකට යොමු වුණොත් ඒ අවස්ථාවේ සඳහන් කරන වචන ටික ඔබට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. අර්ථයන් නොවැටහෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඒ පිළිබඳව මූලික වශයෙන් ඉදිරිපත් කරනවා. ඉතින් මේ බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡාවකට යෙදিলা විමසනවා මේ ලෝකයේ සියලුම දේවල් නිත්‍ය වශයෙන් නෙවෙයි නැතිනම් ඇති බවට තියෙන දේවල් ටිකක් නේද මේ ලෝකේ තියෙන්නේ කියලා. එහෙම නැතිනම් මේ ලෝකේ තියෙනවා කියන දේවල් ටිකක් අපිට හම්බ වෙනව නේද කියලා. බුදුරජාණන් වහන්සේ එතනදි මතක් කරනවා මේ බ්‍රාහ්මණතුමාට ලෝකයේ තියෙනවා කියලා හම්බ වෙන මට්ටම එක දීප්තියක් එක අන්තයක් කියලා. ඊළඟට මතක් කරන සමහරව ඉදිරිපත් කරනවා අදහසක් තර්කයක් මේ ලෝකයේ කිසිවක් නැහැ කියලා. මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ කියලා යම් කෙනෙක් ඉදිරිපත් කරනවා ඒ ගැන මොකක්ද භාගතුන් වහන්සේගේ අදහස? එහෙම නැත්නම් ඉදිරිපත් කරන අදහස මොකක්ද කියලා. ඒකවල බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කරනවා බ්‍රාහ්මණය එයත් එක් අන්තයක් කියලා. දැන් අන්ත දෙකක් පෙන්නනවා. තියනවා කියන වශයෙන් ගත්ත අන්තයකුත් තියෙනවා. මේ ලෝක කිසිම දෙයක් නැහැ කියලා ගත්ත අන්තයකුත් තියෙනවා.
මේ තමයි ප්‍රධාන අන්ත දෙක. අපි ඔකට සාමාන්‍ය අපි මතක් කරනවා සාස්වතය සහ උච්ඡේදය කියලා. නමුත් මේකදී සාස්වතය කියන එකේ තුලත් නැවත කාරණා දෙකකට බෙදෙනවා. මේ ඇති බව එහෙම නැතිනම් තියෙනවා කියන සංසිද්ධිය තුල එහෙම නැතිනම් මේ දිට්ඨිය තුල නැවත ප්‍රභේද දෙකකට වෙන්නවා. මේ ලෝකෙ නිත්‍ය වශයෙන්ම පවතිනවා කියන තැන. එහෙම නැත්නම් මේ ලෝකේ සදාකාලිකයි නිට්ටයයි කිසිදු වෙනසක් නැහැ සදාකාලිකවම එකම විදිහට පවතිනවා කියන මතය තුල රැඳෙන පිරිසක් ඉන්නවා. ඒකත් එක අන්තයක් හැටියට පෙන්නනවා. ඒ අර මුලින් සඳහන් කළ සාස්වත අන්තයේ එක තවත් කොටසක්. එක පැතිකඩක්. ඊළඟට තවත් අදහසක් තවත් ලෝකයා ඉදිරිපත් කරන මතයක්. ඒ තමයි මේ ලෝකේ යමක් තියෙනවා ඒ තියෙන දේවල් හැබැයි නිත්‍යව තියෙනවා නෙමෙයි වෙනස් වෙමින් පවතිනවා කියන කාරණාව. වෙනස් වෙමින් පවතින සිද්ධියක් තමයි මේ ලෝකේ තියෙන්නේ කියලා ඉදිරිපත් කරනවා. එතනදී බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණතුමාට මතක් කරනවා ඒකත් එක අන්තයක්. මේක සාස්වත අන්තයටම අයිති තවත් එක අන්තයක්. එහෙම නැත්නම් එක දික්තියක් කියන්නේ. මෙන්න මේ විදිහට කාරණා හතරක් කතා කරමින් අන්ත දෙකක් පිළිබඳව කතා කරනවා. මේ කාරණා හතරෙන් කාරණා තුනක් අයිති වෙනවා එක අන්තයකට, සාස්වත අන්තයට. එක කාරණාවක් අයිති වෙනවා උච්ඡේද අන්තයට. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ඉදිරිපත් කරන මතය එහෙම නැත්නම් දර්ශනය කුමක්ද කියලා මේ බ්‍රහ්මතුමා විමසනකොට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකේ බ්‍රහ්මන උගුවන්තෝ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති කියලා. බ්‍රහ්මනේ මේ ලෝකයේ අන්ත දෙකක් තියෙනවා. නමුත් තථාගතයන් වහන්සේ අනුගමනය කිරීම සඳහා මධ්‍යම ප්‍රතිපදාවක් එහෙම නැත්නම් මධ්‍ය එහෙම නැත්නම් මැද ඉන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳවයි ධර්මයේ දේශනා කරන්නේ කියලා මෙන්න මේ මාතෘකාව දේශනා කරනවා. ඉතින් අපි මේ පිළිපදව අපේ ජීවිතය තුළින් අරගෙන ටිකක් විමසලා බලන්නට වටිනවා. අපි බලමු මේ කියන අන්තයන් වල අපේ ජීවිතය තුළ අපි කටයුතු කරනවද කටයුතු කළාද කියන විමසීමක් කරන අපි මේ ටික හොත්තට නුවණින් විමසලා බලන්නට ඕන කරනවා. උදාහරණයක් විදිහට ගත්තහම අපි අපේ ජීවිතයේ පැත්තට නැඹුරු වෙලා අපි විමසලා බැලුවාම අපිට තේරෙන්නේ අපි පුංචි කාලේ ඉඳන් බණ දහමක් අපේ ජීවිතයට ඇතුළු නොවන කාලයක. එහෙම නැතිනම් අපි ධර්මයේ පිළිබඳව දහම් දැනුම නොතිබිච්ච යුගයක අපේ පුංචි අවදියේ පාසල් අවදියේ ගත්තාම මේ කාලයේ පිළිබඳව අපි ටිකක් හොඳට විමසලා බැලුවාම මම ඔබට හොඳ උදාහරණයක් කියන්නයි මේ පාසල් කාලේ මතක් කළේ. අපිට පුංචි කාලේ හද දෙන්නලා අපිට අපේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, අපේ වැඩිහිටි ඥාතිවරයෙක් වෙන්න පුළුවන්, සියාච්චි වගේ වැඩිහිටි ඥාතිවරයෙක් වෙන්න පුළුවන්. අපිට යම් පරිවිදයක් එහෙම නැතිනම් දැනුවත් කිරීමක් කරලා තිබුණා. හද පිළිබඳව හදේ හාවෙක් ඉන්නවා කියන්නේ. දැන් එතකොට මේ පුංචි වයසට හාව පිළිබඳව සංකල්පනාවක් හදාගෙන හදේ හාවෙක් ඉන්නවාමයි කියන තැනකින් හද දිහා බලාගෙන මේ හදත් එක ගම් වෙනකලා. සමහරවිට බස් ටික කවා ගන්න ඕන නිසා අම්මා තාත්තා අපිට හදේ හාව කියන ඒ සංඥාව උපදවන්නට එහෙම නැතිනම් මේ විදිහට කියමින් ඒත් එක්ක කතා බහ කරමින්
ගනුදෙනු කරමු. අපිට මේ හදේ හාවා පිළිබඳව හදේ ඉන්න හාවෙක් පිළිබඳව අපේ මේ කුංචි මනසට අදහසක් යොමු කළා තිබුණා. ටික දැනුම් තේරුම් නැති වයසකටපත් වෙනකොට පාසල් අධ්‍යාපනයේ ඉහළ අධ්‍යාපනයන් වලට නැඹුරු වෙනකොට අපිට මේ හදේ හාවෙක් නැහැ කියන තැනට අපේ ජීවිතේ අර්ථය ඇවිල්ලා තියෙනවා. අදටත් වර්තමානයේ අපේ ජීවිතේ හදේ හාවෙක් ඉන්නවාමයි කියන තැනකින් ආපු මානසික මට්ටමක් නෙවෙයි කියන්නේ. හදේ හාවෙක් නැහැ කියන මානසික මට්ටම. හැබැයි හද තියෙනවා හදේ හාවෙක් නැහැ කියන මට්ටම. එදා හද තිබුණා හදේ හාවෙක් ඉන්නවා කියන මට්ටම තිබුණා. නමුත් මෙන්න මේ සිදු දෙක ගත්තහම එකම කාරණයේ අරබයා එදා ඇති බවට එහෙම නැතිනම් තිබුණා කියන මට්ටමින් හාවෙක් පිළිබඳව සංකල්පනාවක් අපේ හිතේ ගොඩනැගිලා තිබුණා. අද හාව නැහැ කියන මට්ටමේ හදේ හාවෙක් නැහැ කියන මට්ටමේ සංකල්පනාවක් අපේ හිතේ ගොඩනැගිලා තියෙනවා. බලන්න මේ දෙකේ අතර තියෙන සම්බන්ධකම සහ මේ දෙක අතර තියෙන වෙනස්කම කොහොමද කියලා. එදත් හද කියන එක තිබුණා අදත් හද කියන එක තියෙනවා. වෙනසකට වෙලා තියෙන්නේ එදා හදේ හාවෙක් හිටියට කියලාද ඉන්නවා කියන තැනකින් එදා හද තුල හාවෙක් දැක්කා. කාව ඉන්නවමයි කියන තැන. අද හද තියෙනවා හැබැයි තියෙන හද තුල හාවෙක් නැහැ කියලා දකිනවා. මෙන්න මේ කාරණා දෙක ටිකක් අපි හොඳට නුවණින් විමසලා බැලුවාම අපිට තේරෙවි මොකක් සම්බන්ධයෙන්ද මේ අපේ මේ තියෙන මේ විදිහේ බෙදීමක් තියෙන්නේ කියලා. අද අපිට හද තියනවා කියන තැනකින් තමයි අරගෙන තියෙන්නේ. හැබැයි වෙනසකට වෙලා තියෙන්නේ හාවෙක් ඉන්නවා නේ කියන තැනකින් බෙදලා ගත්ත අර්ථය. එදා හාවෙක් ඉන්නවා කියලා ගත්තේ කොහොමද කියලා අපි බැලුවොත් අපිට හදේ හාවෙක් ඉන්නවා කියන දැනුම තිබුණේ නැහැ. අපිට හද පිළිබඳවවත් හාවෙක් පිළිබඳවවත් අපේ ජීවිතයේ තුල අපිට අත්දැකීමක් ලැබිලා නැහැ. හදේ හාවෙක් ඉන්නවා කියන එක අපේ ජීවිතය තුළින් අත්දැකීමක් ලැබිලා නැහැ. අපි කවුරුවත් හදට ගිහිල්ලා හදේ හොඳට විමර්ශනය කරලා පරීක්ෂණ කරලා හදේ හාවෙක් ඉන්නවා කියලා දැක්කට පස්සේ හදේ හාවෙක් ඉන්නවා කියලා අපි හිතුවේ නැහැ. අපි හදේ හාවෙක් ඉන්නවා කියලා හිතුවේ කල්පනා කළේ අපේ වැඩිහිටියයි අපිට කියලා දුන්න නිසා. ඒ අය දුන්න පණිවිඩය තමයි හදේ හාවෙක් ඉන්නවා කියලා. මේ පණිවිඩය විශ්වාස කරලා අපි හද දිහා බලාගෙන හදේ හාවෙක් ඉන්නවා කියලා ගනුදෙනුවක් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට දැනුම් තේරුම් නැති කාලෙක අපි හිතමු විද්‍යාව විෂයන් ඉගෙන ගත්තාම අපිට මේ හද කියලා කියන්නේ පෘථිවිය කියලා කියන්නේ ඉර කියලා කියන්නේ මේ තාරකා කියලා කියන්නේ මේ ග්‍රහස්තුන් කියලා කියන්නේ මොනවද කියන එක පිළිබඳව ගුරුවරු උගන්වනවා. ඒ උගන්වන ඉගෙනීම රටාව තුළ එහෙම නැත්නම් මේ අධ්‍යාපනයේ තුළ අපි ඉගෙන ගන්නවා හද කියලා කියන්නේ ග්‍රහ වස්තුවක්. මේකේ තියෙනවා ආවාට ඉරේ ඉන්නේ වැටුනහම මේ ආවාට වලට අඳුරු කලාප නිර්මාණය වෙනවා. හේවණලි වැටෙනවා. මේ හේවණලි ටික තමයි අපිට මේ පෙනෙලා තියෙන්නේ. සාතහනක් විදිහට අපි ඒකටයි හාවෙක් කියලා රැවටිලා තියෙන හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඒ නිසා මේ ග්‍රහ වස්තුව තුළ ජීවයක් පවතින්නේ නැහැ. ජීවයකට පවතින්න පුළුවන් පරිසරයක් නැහැ. ඒ නිසා මේ ග්‍රහ වස්තුව තුළ හාවෙක් හැදෙන්න පුළුවන් කමක් නැහැ කියලා අපිට දැනුමක් එනවා ඉගෙනගත්ත විෂයයත් එක්ක. දැන් අපේ හිතේ තියෙනවා හදේ හාවෙක් නැහැ කියලා. එදා හදේ හාවෙක් ඉන්නවා කියලා තිබුණා. දැන් හදේ හාවෙක් නැහැ කියලා තියෙනවා.
මෙන්න මේ සිටි දෙකේදීම අපි බලන්න හොද්දට කල්පනා කරලා හදේ හාවෙත් ඉන්නවා කියලා කියපු තැන හද තියෙනවා. හදේ හාවෙත් නැහැ කියන තැනත් හද තියෙනවා. දැන් මේ ඇති බව ඇතුලේ නේද තියෙනවා සහ නැහැ කියන ප්‍රභේද දෙකක් අපි වෙන් කරගෙන කටයුතු කරලා තියෙනවා. මොකක් ඇති බවද? හඳ ඇති බවට තියෙනවා. හඳ එහෙමම තියෙනවා. නිත්‍ය වශයෙන් හඳ තියෙනවාමයි. මේ නිත්‍ය වශයෙන්ම තියෙන හඳේ කාලයක් අපේ දිස්තිය තිබුණා හඳේ හාවෙත් ඉන්නවා කියලා. නිත්‍ය වශයෙන්ම තියෙන හඳ එහෙමම තියෙනවා. කාලයකදී අපිට දිස්තියක් උපදිනවා, දැක්මක් උපදිනවා හඳේ හාවෙත් නැහැ කියලා. දැන් මේ දෙකේ වෙනස අපි බලන්න මේ තියෙනවා සහ නැහැ කියලා කියන කාරණා දෙකම අපිට ආවේ හඳ මුල් කරගෙන හඳ ඇති බවට හම්බ වෙච්ච නිසා. තියෙන හඳක හාවෙත් දකින්න. තියෙන හඳක හාවෙත් නොදකින්න. දැක්මේ යම් වෙනසක් වෙලා තියෙනවා නිසායි අපිට එහෙම වුණේ කියන එක ඔබට පැහැදිලි ඇති. එහෙමනම් මම මේ පුංචි උදාහරණයක් ගත්තේ අපේ ජීවිතයේ අනිත් සංසිද්ධිය වලටත් මේක දාලා බලන්න යොමු කරලා බලන්න. ඒ හැම දෙයකම ඔය කියන කාරණා ওই විදිහටම සිද්ධ වෙලා තියෙනවා. පුංචි කාලේ අපි මේ හඳේ හාවෙක් ඉන්නවා කියලා දැක්කු මේ සිද්ධියෙන් පස්සේ අපි වැඩිහිටියෙක් බවට හිමන පිරන්න විශේෂ ඉගෙනගත්ත ශිෂ්‍යයෙක් විදිහට අපි යම් දැනුම් පරාසයකින් එකතු වුණාම ඒ හිතපු හාව හැංගුනේ නැහැ. ඒ හිතපු හාව මැරුණෙත් නැහැ. ඒ හිතපු හාව වෙන කොහෙටවත් ගිහිල්ලත් නැහැ. එහෙමනම් හඳේ හාවෙක් නැහැ කියන මතයට ආවේ. අපිට නුවණක් තියෙනවා ඒ වෙලාවේ දැනුමකින් ආපු හද තුළ මෙන්න මේ විදිහේ සිද්ධියක් වෙලා තියෙනවා. හද කියන්නේ මෙහෙම දෙයක්. ඒ නිසා ඒ තැනක හාවෙක් පවතින විදිහක් නැහැ කියන තැනකින් දකින්නකොට ජීවියක් පවතින්න පුළුවන්කමක් නැහැ කියලා දකින්නකොට අපිට ඔන්න තරකානුකූලව අපේ හිතේ ගොඩ නැගෙනවා නුවණක් මේ හදේ හාවෙක් ඉන්නේ නැහැ කියලා. ඔන්න ඔය විදිහේ සංසිද්ධියක් තමයි අපිට වෙලා තියෙන්නේ. නමුත් මේ ක්‍රියාවලිය තුළ මම මේ පුන මේ උදාහරණය ඔබට ඉදිරිපත් කරන්නට යොමු වෙන්නේ මේ උදාහරණය තුළින් අපි මේ කියන සම්පූර්ණ සිදුවීම පෙන්වන්න පුළුවන් නිසා. ඒ හදේ හිටපු හාව ටික ටික වයසට ගිහිල්ලා මැරිලා ගියාට පස්සේ හදේ හාවෙක් නැති වුණා. නෑ එහෙම වුණෙත් නෑ. එහෙමනම් හිටපු හාව කොහෙට හරි යනවා ගිහිල්ලා. එහෙම වුණෙත් නෑ. හදේ හාව එදා හිටිය දැන් හාව හැංගිලා කවුරු හරි අරන් ගිහිල්ලා. කියලා මේ විදිහට මේ හාවට යම් කරදරයක් වෙලා. නෑ එහෙම වෙලක් නෑ. එහෙමනම් වෙලා තියෙන එකම දේ එදා හදේ හාව ඉන්නවා කියලා ගත්තා වූ අදහස ආකල්පය ඒ විදිහට හිතපු කල්පනා කරපු බව වෙනස් විදිහකට හිතන්න කල්පනා කරන්න පුරුදු වෙච්ච එක. හැබැයි මේ කල්පනා කරන්නේ හිතන කල්පනා කරන එක වෙනස් කරා කියලා මේ යථාර්ථය දැක්ක වෙන්නේ නැහැ. මේ හිතන කල්පනා කරන ක්‍රමය වෙනස් කරමින් හිතන්න පුරුදු වුණා කියලා මේ තුල අන්තර්ගත වෙන යථා ස්වභාවය දැක්කේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මෙන්න මේ දෙකටම වැටෙන්නේ නැතුව යථාර්ථය හොයාගෙන යන වැඩපිළිවෙලකට එන්න. ඒ යථාර්ථයක් හොයාගෙන යන වැඩපිළිවෙල එහෙම නැතිනම් ඇත්ත ඇති හැටියට දකින්න වැඩපිළිවෙලකට යන්න. අපි ඔකට යථාභූත ඥාන දර්ශනය කියලා කියනවා. යථාභූත ඥාන දර්ශනයක් උපදවාගත්තේ නැත්නම් අහලා දැනගත්තේ නැත්නම් කවමදාක්වත් අපිට මේ කියන අන්ත දෙකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. අපි අනිවාර්යයෙන්ම එක්ක ඇත කියන අන්තයේ වැදිලා එහෙම නැතිනම් නැත කියන අන්තයේ වැදිලා එක්ක තියෙනවා කියන අන්තයට වැටිලා එක්ක නැහැ කියන අන්තයට වැටිලා මේ අන්ත දෙකෙන් එකක් ඇසුරු කරනවා. මේ අන්ත දෙකෙන් එකකටවත් නොවැටෙන්න නම්
මේ අන්ත දෙකෙන් එකක්වත් ඇසුරු නොවෙන්න නම් යථාභූත ඥාන දර්ශනයක් උපදවා ගන්නට ඕන. මධ්‍යම ප්‍රතිපදාවක් අපිට හම්බ වෙන්න ඕන. මේ යථාභූත ඥාන දර්ශනය එහෙම නැත්නම් මේ මධ්‍යම ප්‍රතිපදාව අහලා දැනගන්න ඕන. එහෙම නැත්නම් තමා තනියෙන්ම අවබෝධ කරගන්නට ඕන. තමා තනියෙන්ම අවබෝධ කරගන්නවා නම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් එහෙම නැත්නම් මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න ඕන. අහලා දැනගෙන තමන් අවබෝධ කරගන්නවා නම් ඒ අර්ථාවතියක් බවට පත් වෙන්න ඕන. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාව යථාභූත ඥාන දර්ශනය අහලා දැනගත්ත කෙනෙකුටයි මාර්ගඵල ලබන්නට එහෙම නැතිනම් අරිහත්ත්වයටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. සාවකේස් බවටපත් වෙන්න ඕන. එහෙමනම් අද අපිට තියෙන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කළ යථාර්ථය මොකක්ද කියන එක. ඒ ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමක් සිදු කරන්නට. ඉතින් මිනිස් අපි බලමු මේ සිද්ධියම අරගෙන මේ සිද්ධිය තුළ පවතින යථාර්ථය මොකක්ද කියලා. හදගෙන පරීක්ෂා කරන්න විද්‍යාඥයෝ විශාල වශයෙන් මෙහෙනවා. හදේ පස්සේ නැල්ල නොයෙකුත් විදිහේ පරීක්ෂණ කරමින් මේ හද කියන්නේ මොකක්ද කියලා හොයනවා. හද හැදිලා තියෙන්නේ කොහොමද කියලා පරීක්ෂණය කරනවා. හදේ ස්වභාවයෙන් නිරන්තරයෙන් පරීක්ෂාවකට ලක් කරනවා. ඒ හැසිරීම් රටාව ආදී මේ විදිහට හද පිළිබඳව විශාල ගවේෂණ ටිකක් කරලා තියෙනවා. මේ එකම ගවේෂණයකින්වත් පුරුහක්කම ලැබුණේ නැහැ. නිගමනයකට එන්න මේ හඳ කියලා කියන්නේ මොන වගේ සිද්ධියක්ද කියන එක පිළිබඳව. ඒ තුල තියෙන යථාර්ථය මොකක්ද කියලා තේරුම් ගන්න. අපි මේක තවත් විදිහකට ගත්තොත් අද භෞතික විද්‍යාඥයන් එහෙම නැත්නම් විද්‍යා විෂය ධාරාව තුළ මේ භෞතික සංසිද්ධීන් පිළිබඳව ඉතා ගැඹුරටම අධ්‍යයනය කරලා තිබෙනවා. ඒ අධ්‍යයනය ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදී වශයෙන් ගත්තාම ක්වොන්ටම් දක්වාම අධ්‍යයනය කළා කියලා. නමුත් ඒ කිසිම කෙනෙකුට යථාර්ථය අවබෝධ වුණා කියන එක අපි නිවන් දැක්කා කියන සිද්ධියකටපත් වෙන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. මොකද ඒකට හේතුව බහැරින් යථාර්ථයේ කොයිතරම් හේවුවත් ඒ හොයන යථාර්ථයේ ලෝකෙටයි. ලෝකෙටයි යථාර්ථයක් හොයාගත්ත පමණකින් ලෝකයේ තුල එහෙම නැතිනම් රූපයේ තුල පවතින නිර්මාණයේ යථාර්ථයේ මේකයි කියලා පුස්තරම් හොයාගත්තත් නාම ධර්මයාගේ යථාර්ථයක් හොයාගන්නේ නැතුව දුක කෙලවර කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ලෝකෙන් මිදෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මේ භෞතික ලෝකයේ පිළිබඳව හොයලා භෞතික ලෝකයේ තියෙන සංසිද්ධිය පිළිබඳව ගවේෂණය කරන වැඩපිළිවෙලකින් අපිව භෞතිකයේ පැත්තට තල්ලු කරන්න නෙමෙයි. ආධ්‍යාත්මික පැත්තේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න නම් කල යුත්තේ කුමන වැඩපිළිවෙලක්ද, අවබෝධ විය යුත්තේ කුමන ධර්මයක්ද කියන එක පැහැදිලි කරලා දෙන්නයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ. එහෙමනම් හැම වෙලේම තමන්ගේ පැත්තේ ඉඳන් බලන්නටයි පුරුදු වෙන්නට ඕනේ. බහැරට ගිහිල්ලා බහැරින් ඉඳගෙන බලන්න පුරුදු වෙන්න ගියොත් ඔබ අප අහලා ඇති රෝහිත සූත්‍ර දේශනාව. රෝහිත අස්තට වෙච්ච සිද්ධියම අපේ ජීවිතේත් අපිට සිද්ධ වෙනවා.
මම කෙටියෙන් මතක් කරන්නම් මේ රෝහිතස්තර මොකද උනේ කියලා. ලෝකයේ කෙලවර හොයාගෙන පාගමනින් යන්න පිටත් වුණා මේ රෝහිතස්තර. ලෝකේ කෙලවර කියලා කියන්නේ කොයි කෙලවරද කියන එක බලන්න පේන මට්ටමින් අපි ගත්තොත් ඇහැට පේන කෙලවරක් හොයාගෙන යන්න ගියාම ඇහැට පේන දුර අපි හිතමුකෝ යම් දුරක් තියෙනවා. එතෙන්ට ගිහින් හිටගත්තාම තවත් එහයින් දුර පේනවා. ඒ පේන මට්ටමට ගිහිල්ලා නතර වෙලා බලනකොට තවත් එහයින් පේනවා. මේ විදිහට ලෝකයේ කෙලවර එහෙම නැත්නම් පේන මට්ටමේ කෙලවර හොයාගෙන ඒ පැත්තට යම් තාක් ඇවිද්දට ලෝකයේ කෙලවරක් හොයාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ලෝකයේ කෙලවර කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා ලෝකයේ කෙලවරකට නොපැමිණ මේ දුක් කෙලවර කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියලා. යම් කෙනෙක් ලෝකයේ කෙලවරට පැමිණිච්ච කෙනා තමයි මේ දුක් කෙලවර කරන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. එහෙනම් බලමු මේ ලෝකයේ කෙලවරට එන්න පුළුවන් ක්‍රමය කොහොමද කියලා. පේන සියල්ලම කෙලවර වෙනවා ඇස් ළඟින්. ඇහැ ළඟින් කෙලවරයි පේන සියල්ල. ඇහෙන සියල්ලම කෙලවර වෙනවා කන ළඟින්. ගඳ සුවඳ සියල්ලම කෙලවර වෙන්නේ නහය ළඟින්. රසය නතර වෙනවා දිව ළඟින්. ස්පර්ශයේ කෙලවර වෙනවා කය ළඟින්. අරමුණු පිළිබඳව ධම්ම අරමුණු පිළිබඳව සිහිය සිතන කල්පනා කරන එක කෙලවර වෙනවා මනස ළඟින්. එහෙමනම් මේ ඔබට ගිය මේ වෙනත් පැත්තකට ගිය සිද්ධියක් කොයිම වෙලාවකවත් හම්බ වෙන්න පුළුවන් කමක් නැහැ. පේන සිද්ධිය තුළ, ඇහෙන සිද්ධිය තුළ, දැනගන්න සිද්ධිය තුළ, පේන, ඇහෙන, දැනගන්න සිද්ධිය තුළ පමණයි අපිට මුළු ලෝකෙත් එක්කම සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ. එහෙමනම් ලෝකයේ එක කෙලවරක් තමයි මේ පේන, ඇහෙන, දැනගන්න කියන තැන. ඒ කෙලවරට නොපැමිණ යම් කෙනෙක් වෙනම් ඒ කෙනාට මේ ලෝකෙන් ඈතර වෙනවා කියන එකවත් ලෝකයේ දුක දුරු කරනවා කියන එකවත් අනවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි මේ පිළිබඳව විමසලා බලනකොට මම ඔබට මෙතනදී පොඩි කරුණක් මතක් කරන්නම්. අපි ලෝකය කියලා ගත්තහම අපේ ජීවිතයේ ලෝකයේ පිළිබඳව අත්දැකීමක් තියෙනවා නම් ඒ අත්දැකීම ලැබිලා තියෙන්නේ කොහොමද කියලා බලමු අපි විමසලා. මම ඔබට මතක් කරනවා මෙන්න මේ කාරණේ ඔබ මේ මොහොතේම හිතන්න කියලා. මේ මොහොතේම කල්පනා කරන්න කියලා. ඒ තමයි අපි කවුරුත් දැකපු නැති දෙයක් තියෙනවා නම් කවමදාකවත් දැකලා නැහැ. ඒ විතරක් නෙමෙයි ඒ පිළිබඳව කවමදාකවත් අහලත් නැහැ. දැකලත් නැහැ, අහලත් නැහැ. ඒ වගේම මේ පිළිබඳව අපිට ගඳ සුවඳක් හෝ වේවා, රසයක් හෝ වේවා, ස්පර්ශයක් හෝ වේවා දැනෙලත් නැහැ. ඒ විතරක් නෙමෙයි ඒ පිළිබඳව අපිට හිතන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. එහෙම දෙයක් අපිට සිහි කරගන්න පුළුවන්කම තියෙයි. කවමදාකවත් දැකලත් නැහැ, අහලත් නැහැ. නහයට, දිවට, ශරීරයට දැනෙලත් නැහැ. හිතින් හිතලත් නැති දෙයක් අපිට මේ මෙහෙමයි කියලා හිතාගන්න, සිහි කරගන්න, කල්පනා කරන්න දෙයක් තියෙයි. එහෙමනම් ඔබ මේක පිළිබඳව හිතලා බලන්න. එහෙම දේවල් තියෙනවද කියලා. එහෙම දේවල් තියෙනවද කියලා ඔබ හිතලා කල්පනා කරලා ගන්නවා නම් ඒ කියන්නේ ඔබ දැකපු, අහපු, දැනගත් දේවල් ඇතුළේම විමසනවා මිසක් එහෙම නැති එකක් ගැන හිතන්නවත් අපිට අවස්ථාවක් වෙන්නේ නැහැ. මොකද එහෙම දෙයක් හැදෙන්නේ නැති නිසා. එහෙමනම් අපිට ලෝකයේ පිළිබඳව යම්තාක්
දැනුමක් තියෙනවා නම් සිහි කරන්න පුළුවන්කමක් තියෙනවා නම් කල්පනා කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ලෝකයේ පිළිබඳව යම්තාක් සිහි කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ එක්ක දැකපු දෙයක් එක්ක අහපු දෙයක් එක්ක දැනෙච්ච දෙයක් නහයට දිවට ශරීරයට එහෙම නැත්නම් හිතේ හිතලා හදාගත්ත දෙයක් පෙනුන ඇහුන දැනුන දැනගත්ත දේවල් හැරුණකොට මේ ලෝකේ අපි වෙන කිසිම දෙයක් අපිට හම් වෙලා නැහැ මේ ලෝකේ කිසිම දෙයක් එක්ක අපි ගනුදෙනු කරලා නැහැ එක්ක පෙනිච්ච දෙයක් එක්ක ඇහිච්ච දෙයක් එක්ක දැනෙච්ච දෙයක් එහෙම නැත්නම් දැනගත්ත දෙයක් තේන ඇහෙන දැනගත්ත දේවල් ඇතුළේ තමයි අපේ මුළු ජීවිතේම රැඳිලා තියෙන්නේ සරලව කිව්වොත් ඇහැට රූප පෙනුනේ නැත්නම් කනට ශබ්ද ඇහුනේ නැත්නම් නහයට ගඳ සුවඳක් දිවට රසයක් කායයට ස්පර්ශයක් හිතේ හිතන්න කල්පනා කරන්න පුළුවන්කමක් නොලැබුණා නම් අපිට ලෝකය කියලා පනවන්න දෙයක් නැහැ බුදුරජාණන් වහන්සේ අපිට ලෝකය කියලා පනවන්නේ මේ ඇහැ කන නාහය දිව ශරීරය සහ මනස කියලා ආධ්‍යාත්මික පැත්තක් බහැර ලෝකය කියලා අපි පනවනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා ධම්ම කියලා බාහිර පැත්තක් අපිට පෙවුණා නම් තේරිලා තියෙන රූප ටික ඇහුණා නම් ඉහිලා තියෙන ශබ්ද ටික දැනුණා නම් දැනලා තියෙන්නේ ගඳ සුවඳ රස ස්පර්ශ ටික හිතලා කල්පනා කරලා තියෙනවා නම් තියෙන්නේ අරමුණු ටික මේ විදිහට ගත්තාම අපේ ජීවිතය මෙන්න මේ ගනුදෙනුවකයි රැඳිලා තියෙන්නේ. දැන් අපි මේ කියන කාරණාවේ යථාර්ථය නොදැක්කොත් ඇහැ රූපත් එක්ක කරපු ගනුදෙනුව දකින්නේ නැතිනම් කන ශබ්දත් එක්ක කරපු ගනුදෙනුව දකින්නේ නැතිනම් නහය ගඳ සුවඳත් එක්ක දිව රසයත් එක්ක කය ස්පර්ශයත් එක්ක මනස ධම්මාරම්මනත් එක්ක කරපු ගනුදෙනුව දකින්නේ නැතිනම් යථාර්ථය දැක්කා වෙන්නේ නැහැ. ඇත්ත ඇති හැටියට දැක්කා වෙන්නේ නැහැ. මෙහෙම ගනුදෙනුව පවතින තැනක ඇහැ රූපත් එක්ක කරන ගනුදෙනුවක් තියෙනවා. කන ශබ්දත් එක්ක කරන ගනුදෙනුවක් තියෙනවා. මේ ගනුදෙනුව නුවණින් නොදැක්කම අහලා දැනගත්තේ නැත්නම් Tamanටම හොයාගන්න බැරි වුණා. මේ පිළිබඳව අදහසක් ආකල්පයක් නුවණක් අපේ ජීවිතයේ උපදින්නේ නැහැ. එහෙම වුණාම තියෙන දෝෂය තමයි මෙන්න මේ විදිහේ අන්ත දෙකක් ඇසුරු කරනවා. යම් කෙනෙකුට යමක් පෙනුනොත් පෙනුච්ච කෙනා හිතන එක තියෙන දෙයක් කියලා. යම් කෙනෙකුට යමක් පෙනුනේ නැතිනම් ඒ කෙනා කියන හැම එකක් නෑ කියලා. බලන්න දැන් තියෙනවා සහ නැහැ කියන අන්ත දෙක නිර්මාණය වෙන්නේ මේ ගනුදෙනුව තුළ. කවුරු හරි කෙනෙක් කිව්වොත් මම අහවල් දේ දැක්කම මට අහවල් දෙයක් එහෙම නැත්නම් මට මේ දේ පෙරුණා. මම මේ දේවල් බැලුවා කියලා කිව්වොත් මොනවා හරි උදාහරණ වලට දාගන්න. ඒ දේවල් ටිකක් දැක්කපු කෙනෙක් කිව්වොත් මම මෙහෙම දේවල් ටිකක් දැක්කා කියලා. ඒවා දැකපු නැති කෙනා කියන්නේ නෑ එහෙම දේවල් ලෝකේ නෑ. මම දැකලා නෑ. මට පේන්නේ නෑ. මම නම් මේක පිළිගන්නේ නෑ. මම මේක විශ්වාස කරන්නේ නෑ. අර කෙනා කියන නෑ මම දැක්කමයි. දැන් දැකපු කෙනෙක් සහ දැකපු නැති කෙනෙක් අතර විවාදයක් ගොඩ නැගෙන්න පුළුවන්. අදහස් දෙකක් මත දෙකක් තියෙන්න පුළුවන්. එක්කෙනෙක් කියනවා තියෙනවාමයි කියලා, තව කෙනෙක් කියනවා නෑමයි කියලා. බලන්න මේ අන්ත දෙකක් එහෙම නැතිනම් අදහස් දෙකක් ආවේ කොහොමද කියලා. තේරෙනවා කියන සිද්ධිය තුළින් මේ අන්ත දෙක බෙදාගත්තේ. ඇහෙනවා කියන දේ සත්‍යයක් කෙනෙකුට ඇහෙන්න පුළුවන්, තව කෙනෙකුට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇහුනේ නැති කෙනා කියනවා නෑ මට නම් එහෙම ඇහුනේ නෑ. තව කෙනෙක් කියනවා නෑ මට ඇහුණමයි. දැන් බලන්න මේ දෙක ඇතුලේ ඇති බවට සහ නැති බවට අදහස් දෙකක් ඇවිල්ලා නැද්ද කියලා. මම සරල තැනකින් කියන්නන්නේ මේක ගැඹුරු අර්ථයකට යනවා. ගඳ සුවඳත් එහෙමයි, රසයත් එහෙමයි, ස්පර්ශයත් එහෙමයි.
හිතන කාරණාවත් ඒ විදිහමයි. ඒක ගැන ටිකක් විශේෂයෙන් මම කියන්නම්. යම් දෙයක් අපි දකිනකොට, අහනකොට, දැනෙනකොට ඒ දැනිච්ච දේ, ඇහිච්ච දේ, දෙනිච්ච දේ අරබයා හිතන විදිය කෙනාට වෙනස් වෙනවා. කෙනෙක් ඒ අරබයා හිතපු දේ තව කෙනෙක් ඒ අරබයා හිතන දේට සමාන වෙන්නේ නැහැ. මොකද නානත් සංඥාවකින් ජීවත් වෙන පිරිසක් නිසා. එතනදී කෙනෙක් හිතන දේ තවත් කෙනෙකුට හිතන්න බැරි වෙන්න වෙනස් වෙලා තියෙන විදිහ මම ඔබට පෙන්නන්නම්. එකම දේ තේිනවා. ප්‍රේමයේ තුල ප්‍රභේදයක් නොවුනත් හිතන දේ තුල ප්‍රභේද තියෙනවා. ඒ ප්‍රභේදය මම ඔබට පෙන්නන්නම්. උදාහරණයක්. මට අම්මව පේන්නේ එකම රූපේ පේන්නේ අම්මා කියලා තමයි හිතන්නේ. පේන රූපේ අරබයා එකම රූපය, ඒ රූපය අරබයා මම හිතන්නේ කල්පනා කරන්නේ අම්මා කියලා. ඒ රූපෙම අරබයා තාත්තා හිතන්නේ තමන්ගේ බිරිඳ කියලා. හිතන්නේ කල්පනා කරන්නේ බිරිඳ ගැන. මම හිතන්නේ කල්පනා කරන්නේ අම්මා ගැන. එකම රූපය අරබයා දෙවිදිහකට හිතන්න කල්පනා කරන්න පුළුවන්කම ඇති උනේ කොහොමද? පිළිච්චේ දෝෂයක් නිසා. නෑ, තේනක එකම රූපේ පේන්නේ. අපි උපකල්පනය කරමු එකම විදිහට දශමයක්වත් වෙනස් නැතුව එකම විදිහටම පේනවා කියලා කර්මානුරූපව යම් වෙනසක් වෙන්න පුළුවන්. නමුත් පේනවා කියන සිද්ධිය තුළ හිතනවා කියන සිද්ධියෙන් දෙන්නෙකුට දෙවිදිහකට හිතන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ හිතපු විදිහටම තමයි මේ රූපේ තියෙන්නේ කියන අදහස ආකල්පෙ නෙමෙයි අපේ ජීවිතය ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. මට හිතුනේ අම්මා කියලා. ඒ නිසා ඒ රූපේ අම්මම වෙලා දැන් අම්මම පෙනුණා කියන තැනකින් රූපෙම අම්මා වෙලා. තාත්තට හිතුනේ බිරිඳ කියලා. ඒ හිතුවිල්ල එහෙම නැතිනම් මේ බිරිඳ කියලා හිතපු එක රූපයට යොමු කරලා රූපෙම බිරිඳ වෙලා. දැන් රූපෙම අම්මා වෙලා රූපෙම බිරිඳ වෙලා. දැන් මම කිව්වොත් එතන බිරිඳක් නෑ අම්මා ඉන්නේ කියලා. මගේ දැක්මට හරි. තාත්තා කිව්වොත් එහෙම එතන අම්මා නෙමෙයි එතන බිරිඳ ඉන්නේ කියලා. ඒ දැක්මටත් හරි. දැන් මොන කෙනෙකුට ඇති බවට හම්බ වෙලා තියෙනවා යම් සිද්ධියක්. මෙන්න මේ සිද්ධිය උනේ කොහොමද? මේ සිද්ධිය සකස් වුනේ කොහොමද කියන එක පිළිබඳව නොදන්නා තාක්කල් අහලා දැනගත්තේ නැතිනම් නුවණින් නොදැක්කනම් මේ කියන අන්තය ඇසුරු කරනවාමයි. කෙනෙකුට ඇති බවට හම්බ වෙනවා, තව කෙනෙකුට එතන එහෙම එකක් නැති බවට හම්බ වෙනවා. මේ උදාහරණයක් එක්ක සංසන්දනය කරලා බලන්න. දැන් මේ ඇහැට පේන රූපය අතර තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේ කියන්නේ. ඒක හිතපු විදිහේ තියෙන දෝෂයක්. දිට්ඨියේ කියන වැරද්දක්, දැක්මේ කියන අඩුපාඩුවක්. නමුත් අපිට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දෙන්නලා දෙන යථාර්ථය තමයි පේනවා කියන සිද්ධියට වෙලා තියෙන යථාර්ථය. ඇහෙනවා කියන සිද්ධියට වෙලා තියෙන යථාර්ථය. එහෙම නැත්නම් පෙරුණේ මොකද්ද, ඇහුනේ මොකද්ද කියන එක ගැන හාර බලන සිද්ධියක් නෙමෙයි මේ කියන්නේ. මම මේක තවත් තේරෙන්න ඔබට පුංචි අදහසක් කියන්න. අපි හිතමු උදාහරණයකට වතුර කියන ජලය කියලා ගත්තාම අපි මේක පාවිච්චි කරනවා විවිධ දේවල් සඳහා. හැබැයි මේ පාවිච්චි කරන දේවල් පිළිබඳව අපි විශේෂයෙන්ම ගමුකෝ මේ ජලය අපි පාවිච්චි කරනවා අපේ පිපාසය සංසිඳවා ගැනීම පිණිස. එතකොට ජලයක අවශ්‍යතාවයක් තමයි පිපාසය සංසිඳවා ගැනීම. ජලයෙන් ගන්න එක ප්‍රයෝජනයක්. අපි දැන් ජලය ගැන පරීක්ෂණයක් කරන්නේ අපේ ප්‍රයෝජනයට
ගන්න සුදුසුද නැද්ද කියන තැනකින් එහෙම නැත්නම් පානය කරන්න සුදුසුද නැද්ද කියන තැනකින් අපි මේ වතුර එක පිරිසුදු වතුරක්ද අපිරිසුදු වතුරක්ද කියලා විමසන්න පුළුවන්. හැබැයි මේ වතුර එක පිළිබඳව තවදුරටත් විමසලා කෙලවරටම කියනවා. විද්‍යාඥයෝ මතක් කරයි ඒ පිළිබඳව පරීක්ෂණය කරලා මෙතන තියෙන්නේ ජල අණුවක් එහෙම නැතිනම් හයිඩ්‍රජන් ඔක්සිජන් අතර බන්ධනයක් අණුවක් තියෙන කියලා. දැන් මේක බලද මේ වතුර මොන අය බොන්නේ? වතුර බොනකොට මෙතන හයිඩ්‍රජන් වේ ඔක්සිජන් වේ අණු ටිකක් තමයි මේ ජල අණු ටිකක් තමයි මෙතන තියෙන්නේ කියලා මේ පිළිබඳව සිහි කර වතුර බොනවද? එහෙම නැතිනම් පිපාසයක් ආව වෙලාවට වතුර ටික දීලා පිපාසය සංසිඳව ගන්නවා. මම මෙතනදී කියන්න උත්සාහවත් උනේ අපි මේකේ ගන්න ඕනේ අර්ථය සිද්ධ වෙන විදිහට අර්ථය පැත්තෙන් අරගන්න ඕනේ මිසක ඒකේ කෙලවරටම විමස ඒකේ අන්තයකටම ගියොත් අපිට අවසානයේ හම්බ වෙන්නේ එහෙම එකක් තිබුණේ නැහැ කියන අර්ථය. නමුත් බුදුරජාණන් වහන්සේ අපට ලෝකයට ඉදිරිපත් කරන්නේ මධ්‍යම ප්‍රතිපදාවක් එහෙම නැතිනම් හේතුඵල දර්ශනයක්. හේතු නිසා හටගන්න බවත් හේතු නැති වෙනකොට නැති වෙන බවත් තමයි ඉදිරිපත් කළ තියෙන්නේ. දැන් අපිට ඕනේ ලෝකෙ පැත්තෙන් හේතු ටික හොයන්නද ලෝකයේ ඇති බවට හෝ ලෝකයේ නැති බවට හෝ ලෝකයේ පැත්තෙන් සනාථ කරන්නද අපිට අවශ්‍ය වෙන්නේ. එහෙම නැතිනම් මේ ලෝකයේ අසුරු කරගෙන අපි දුක් විඳින ස්වභාවය තුළ දුකෙන් මිදෙන්නට අපිට අවශ්‍ය වෙන්නේ කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. මම නැවතත් දැන් යන්නම් අර මුලින්ම ගත්ත උදාහරණයට. අපිට හද ගැන පරීක්ෂණය කරන්නට ඕනේ හදේ හාවෙත් ඉන්නවමද හදේ හාවෙත් නැද්ද කියන එක තහවුරු කරගන්නද එහෙම නැතිනම් හදේ හාවෙත් ඉන්නවා හෝ හදේ හාවෙත් නැහැ කියන අදහස් අපේ හිතේ නිර්මාණය වුණේ කොහොමද කියන එක පිළිබඳව ගවේෂණය කරන්නද කියන එක. හද පිළිබඳව ගවේෂණය කරන්න වෙනවා නම් අපිට විශාල වේදමක් කරලා හදට යන්න වෙනවා. ගිහිල්ලා හදේ අස්සක් මුලක් නෑර විමසලා හොයන්න වෙනවා. පරීක්ෂණය කරන්න වෙනවා. හදේ හාවෙත් ඉඳලා තියනවද එහෙම නැතිනම් හදේ හාවෙත් දැන් වර්තමානයේ ඉන්නවද? එහෙම නැතිනම් ඊට අවුරුදු 1000 ගානකට කලින් හරි හදේ හාවෙත් හිටපු බවට සාක්ෂි තියනවද කියලා පොසිලයක් හරි තියනවද කියලා මේ මුළු ප්‍රශ්න අරගෙන පරීක්ෂණය කර කාලයක් අපිට මේ හදගෙන පරීක්ෂණයක් කරන්න වෙනවා. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ හදගෙන පරීක්ෂණයක් කරන එකද එහෙම නැතිනම් හදේ හාවෙත් ඉන්නවා කියලා ගත්ත අදහස ඉපදුනේ කොහොමද කියන එක පිළිබඳව හොයලා ඒ දිට්ඨිය දුරු කරාම එහෙම නැතිනම් ඒ අදහස ඒ වැරදි විදිහට හිතපු ක්‍රමය තේරුම් ගන්නවද කියන එකයි බලන්න ඕනේ. ඒක ඔබට මම කියන අදහස ඔබට පැහැදිලි ඇති. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා ලෝකයේ සිද්ධ වෙන යථා ස්වභාවය කුමක්ද කියලා. විපාක මට්ටමකින් පෙන්නනවා තමන්ගේ අපේ මේ ජීවිතේ. අද මේ වර්තමානයේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ලෝකයක් ජීවත් වෙනවා කියලා කියන්නේ ලෝකෙ හැදුණා කියලා පෙන්නන්නේ කර්ම විපාකයකට. කාමාවචර ලෝකෙ හැදෙන්නේ කාමාවචර කර්මික විපාකයට. රූපාවචර ලෝකෙ හැදෙන්නේ රූපාවචර කර්මික විපාකයට. අරූපාවචර ලෝකෙම හැදෙන්නේ අරූපාවචර කර්මික විපාකයට. එමනම් මේ තුන් භූමියම හැදෙන්නේ තුන් ලෝකෙම හැදිලා තියෙන්නේ කර්ම විපාක වලට. එහෙමනම් මේ තුන් ලෝකෙම මිදෙන්න පුළුවන්කම තියෙනවා. නැවත මේ විදිහේ කර්ම රැස් නොවන විදිහට කටයුතු කළා. එහෙමනම් කර්ම රැස් නොවන විදිහට කටයුතු කරන්න නම් අපි අනුගමනය කළ යුතු වැඩ පිළිවෙල මොකක්ද කියලායි අපිට විමසන්න වෙන්නේ. කාම ලෝකයේ දුගතිය කොහොමත්ම දුක් සහගතයි. කාම ලෝකයේ සුගතිය සැප සහගතයි. සැප සහගත කාම ලෝකයේ සුගතිය පවත්වා ගන්න බැරිකම නිසා දුක් සහගත භාවයට පත් වෙනවා. ඊළඟට රූප ලෝකයේ සැප සහගතයි. ධ්‍යාන මට්ටම් වල සැප සහගත බවකින් යුක්තව රූප ලෝකයේ සැප සහගතයි.
හැබැයි මේ සැපේ පවත්වා ගන්න බැරිකම නිසා දුක්ඛගත භාවයටපත් වෙනවා. අරූප ලෝකයටත් ඒ වගේමයි. අරූප ලෝක සැප සහගතයි. හැබැයි මේ ධ්‍යාන වලින් පිරිහෙන දවසට පවත්වා ගන්න බැරිකම නිසා ධ්‍යාන වලින් පිරිහෙන දවසට දුක් සහගතයි. එමනම් මේ තුන් භූමියම ඍජුවම දුක සහ අවසානයේ දුකට පමුණුවන සිද්ධියක් පවතී. එමනම් මේ තුන් ලෝකෙම වර්ණනා කරන්නේ නැති බුදුරජාණන් වහන්සේ ඒ නිසායි. මේ තුන් ලෝකෙම යන්නට හේතු වෙන සාධකය තමයි අපි හොයාගන්න ඕනේ. තුන් ලෝකයක් නිර්මාණය කරන සාධකයේ හොයාගෙන මේ තුන් ලෝකෙම මිදිච්ච දවසට තමයි ලෝකෙම මිදුණා කියන්නේ. එදාටයි ලෝකෙන් මෙතර විශ්ව කෙනා. එහෙම නැතිනම් ලෝකෝත්තර වූ භූමියටපත් වුණා කියලා කියන්නේ. එහෙමනම් මේ තුන් ලෝකෙම හැදෙන හැටි. තුන් ලෝකෙම නිර්මාණය වෙන කෙලෙස්ේ කොහොමද? එහෙම නැතිනම් මේ තුන් ලෝකෙම නිර්මාණය කරන කර්මයන් හටගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි හොඳට දැනුවත් වෙන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ. මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව අවශ්‍ය වෙන්නේ මෙන්න මේ අන්ත දෙකෙන් මිදලා තුන් ලෝකෙම මිදෙනවා කියන වැඩ පිළිවෙලකටයි. ඇති බවට හම්බ වුණොත් නැති බවට නැති කරගත්තොත් එහෙම නැතිනම් නැහැ කියන සංඥාවෙන් කටයුතු කළා. තියනවා කියන සංඥාවෙන් කටයුතු කළා. මේ සංඥා දෙකේම නැතිනම් මේ අන්ත දෙක තමයි කර්ම රැස් කරන මට්ටමට අපිට සකස් කරලා දීලා තියෙන්නේ. අපි මේක ටිකක් විමසලා බලමු අපේ ජීවිතේට සම්බන්ධ වෙන විදිහට. ඇහැට රූපයක් දැක්කහම කනට ශබ්දයක් ඇහෙනවා. නහයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට ස්පර්ශයක්. ඒ වගේම හිතට එහෙම නැතිනම් මනසට ධර්ම අරමුණක්. මේ විදිහේ ආයතනය හරහා කරන ගනුදෙනුවක් ඉදිරිපත් වෙනවා. මේ ආයතන වලින් කරලා තියෙන මොන වගේ වැඩක්ද මොන වගේ ක්‍රියාවලියක්ද කියන එක පිළිබඳව අපි හොඳට හොයලා බලන්න ඕනේ. මේ ආයතන වලින් කරලා තියෙන්නේ විශේෂයෙන් පංචායතනය ගත්තාම ඇහැ කන නහය දිව ශරීරයේ කියන මේ පංචායතන ටික ගත්තාම මේ පංචායතනය තමයි එළියට දාලා තියෙන දොරවල් ටික. එළියට යොමු කරන දොරවල් ටික. මේ දොරවල් ටික එහෙම නැත්නම් අර ඉබ්බගේ උපමාවෙන් පෙන්නන්නේ මේ ඉබ්බ අඩු පහක් තමයි එළියට දාන්නේ කියන්නේ. අපිට ඇතුළට අවශ්‍ය කරන තොරතුරු ටික රැස් කරලා දෙන්නේ මේ පංචායතනෙ. ඇහැ කන නහය දිව ශරීරය. ඇතුළට අවශ්‍ය කරන සියලුම තොරතුරු ටික සපයලා දෙනවා මේ ඇහැ කන නහය දිව ශරීරය හරහා. මේ හරහා වෙන ගනුදෙනු අපි විමසලා බැලුවොත් රූප ධර්මයක් සහ නාම ධර්මයක් අතර සම්බන්ධකම ගොඩනගන්න. එහෙම නැත්නම් මේ දෙක අතර ගනුදෙනුවක් ගොඩනගන්න. මූලික වෙලා කටයුතු කරන එකට කියනවා ආයතනය කියලා. මේ ඇහැ කියන්නේ ආයතනයක්. චක්ක ආයතනය. මෙයාගේ කෘත්‍ය තමයි රූපය සහ නාමය කියන මේ දෙන්න එක ළඟ මුණ ගැස්සන එක. එකට හම්බ වෙන එක. එකට යොමු කරන එක. නාමය වෙනමත් රූපය වෙනමත් මේ දෙක මිශ්‍ර වෙන්නේ නෑමමයි. රූප ධර්මයේ ඇතුලේ නාම ධර්ම නෑමමයි. නාම ධර්මයක් ඇතුලේ රූප ධර්ම නෑමයි. එහෙමනම් මේ රූපය සහ නාමයේ මිශ්‍ර නොවන මේ දෙක ධර්මතා දෙකක්. මේ නාම රූප ධර්මතා දෙක එකට එකතු කරන්න. එහෙම නැත්නම් මේ දෙක අතර සම්මිශ්‍රණයක් කරන්න. එහෙම නැත්නම් මේ දෙන්න එකට මුණ ගැස්සන්න. අවශ්‍ය කරන ක්‍රියාවලිය කරන්නේ මෙන්න මේ ආයතන. ඇහැ කියන ආයතනයේ විසින් නාම ධර්ම ටිකයි රූප ධර්මයයි එක තැනකදී මුණ ගැස්සන. ඒක තමයි ඇහි කියන කෘත්‍යය. වර්ණ රූපය මනයි එහෙම නැතිනම් නාම ධර්ම ටික පස්ස වේදනා ආදී චෛතසික ධර්ම ටික මේ රූපයත් එක්ක එකට සම්බන්ධ කරන ක්‍රියාවලිය කළා තියෙනවා මේ ඇහැ කියන ආයතනය. ඊළඟට සද්දය නාම ධර්ම ටිකත් එක්ක සම්බන්ධ කරලා දෙනවා. මේ ක්‍රියාවලිය කරන්න
නිර්මාණය වෙලා තියෙන්නේ කන කියන ආයතන. ගන්ධය කියන රූප ධර්මයක් ඊට අදාළ ස්පර්ශාදී නාම ධර්ම ටිකත් එකට මුණ ගැස්සන්නේ නාසයේ කියන ආයතන. රස කියන රූප ධර්මයක් ස්පර්ශාදී නාම ධර්ම ටික එකට මුණ ගැස්සන්නේ දිව කියන ආයතන. පොට්ටබ්බේ එහෙම නැතිනම් සතර මහා ධාතුව නාම ධර්ම ටික එකට මුණ ගැස්සන්නේ කාය කියන ආයතන. මේ විදිහට ඇහැ කන නහය දිව ශරීරය කියලා ගත්තහම මේ ආයතන පහෙන් නාම රූප දෙක සම්බන්ධ කරන වැඩ පිළිවෙල කරලා තියෙනවා. මෙතනදි සම්බන්ධ කරනවා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ නාම ධර්මාස්තක රූප ධර්ම රින්ගනවා. එහෙම නැත්නම් රූප ධර්මාස්තක නාම ධර්ම රින්ගනවා කියලා මේ දෙක එකට සම්මිශ්‍රණය කරලා එකට කලවම් කරනවා කියන සිද්ධියකින් නෙමෙයි මේ පෙන්නන්නේ. රූපයේ පැත්තෙන් නාම ධර්මයක් දෙක උපද්දවන්නේ මේ අතරමැදියෙක් වෙලා තියෙනවා. හරියට ආයතන කුට්ටිය අපේ ගෞරවනීය මාංකඩුව ස්වාමීන් වහන්සේ මතක් කරනවා වගේ වෙනද මධ්‍යස්ථානයක් වගේ. එතෙන්ට විකුණන් වෙන පිරිසක් වෙනවා. ඒ වගේ මෙතෙන්ට මිලදී ගන්න පිරිසක් වෙනවා. දැන් වෙනද මධ්‍යස්ථානයක් ගත්තාම තමන්ගේ භෝග ටික මිලාගෙත් ගොවි මහත්තුරු ටික මේ වෙනද මධ්‍යස්ථානට එනවා. තමන්ගේ නිෂ්පාදනය මෙතෙන්ට ගෙනල්ලා. ඒ වගේ මේ නිෂ්පාදනය අරගෙන යන්නේ වෙනදාම් කරන වෙලෙන්දු ටිකක් ඒ ආයතනයට දෙනවා. අරගොල්ලෝ ගෙනත් දෙනකේ මේගොල්ලෝ එහාට අරගෙන යන්නේ. මේ දෙගොල්ලම එකට සම්බන්ධ කරන තැන තමයි වෙනද මධ්‍යස්ථාන. ඒ වගේ යම් රූප මට්ටමක් නාම ධර්ම මට්ටමක් බවට පරිවර්තනය කරන්න නම් මධ්‍යස්ථානයක් තියෙනවා. යම් සත්‍යයක් නාම ධර්ම ටිකක් බවට පරිවර්තනය කරන්න නම් මධ්‍යස්ථානයක් ආයතනයක් තියෙනවා. ඒ විදිහේ කෘත්‍යයක් තමයි මේ ආයතන ටිකෙන් කෙරෙන්නේ. ඒ නිසා ඇහැට රූපයක් හම්බ වෙනකොට ඒ රූපය හම්බ වෙන තැන චක්කු ප්‍රසාද මට්ටමට මේ රූපේ ඡායාව වැඩිනකොට නාම ධර්ම ටිකෙන්ට යොමු වුණාම ඒ හරහා පණිවිඩයක් අරගෙන යනවා නාම ධර්ම තුළ. ස්පර්ශය නිසා වේදනා සංඥාවක් විඥානයාගේ දැනගැනීම කියන තැනට යොමු කරවලා තියෙනවා. කනට සද්දයක් ඇහෙනවා කියන සිද්ධියේදී මෙන්න මේ සද්ද රටාව එතෙන්ට යොමු කරවන ඉමතිරන් සෝත ප්‍රසාදයට වැටුනහම එතෙන්ට යොමු කරවන හිතට ස්පර්ශ වේදනා සංඥා විඥානයාගේ දැනගැනීම දක්වා අරගෙන යනකොට රූප ධර්මය නාම ධර්මයාගේ සංසිද්ධියක් වෙලා තියෙනවා. මෙන්න මෙහෙම ක්‍රියාවලියක් තමයි මේ ආයතන හරහා කරපු ගනුදෙනු කියලා කියන්නේ. එහෙම නැත්නම් ආයතනයාගේ ක්‍රියාවලිය කියලා කියන්නේ. මෙහෙම ක්‍රියාවලියකින් තමයි අපි මුළු ලෝකයක් එක්කම සම්බන්ධකම් පවත්වන්නේ. මුළු ලෝකයක්ම නිර්මාණය කරගෙන තියෙන්නේ. ආයතන ක්‍රියාකාරීත්වය අනුව තමයි ඒ ක්‍රියා කරන විදිහ අනුව තමයි අපි ලෝක නිර්මාණය කරගන්නේ. ඒක කාම ලෝකෙද, රූප ලෝකෙද, අරූප ලෝකෙද කියන තැනකින් නිර්මාණය වෙන්නේ මේ කරන ගනුදෙනු අනුව. එතකොට අපිට පැහැදිලි මෙන්න මේ ආයතන ක්‍රියාවලියේ ගනුදෙනුව තුළ තමයි අපි මේ තුන් භූමිය නිර්මාණය වෙන්නේ. හැබැයි ආයතන ක්‍රියාවලියට අනුවම විතරක් මේ තුන් භූමිය නිර්මාණය වෙනව නෙමෙයි. ආයතන ක්‍රියාවලියට අනුරූපව හිතේ ඇති කරගන්න ලබන කෙලෙස් ටිකෙන් කර්ම මට්ටමකටපත් වෙනකොට කාමාවචර විදිහේ කර්මයක් උපදිනවා නම් කාමාවචර ලෝකෙ උපදවලා. ඒ පිටම ක්‍රියාත්මක වෙන වෙලාවෙදි කෙලෙස් ටිකට අනුව රූපාවචර මට්ටම නම් ක්‍රියාත්මක වෙන්නේ හැතිරෙන්නේ රූපාවචර මට්ටමේ නම් එතන නිර්මාණය කරන ලෝකේ රූපාවචර ලෝකයක් වෙනවා. අරූපාවචර මට්ටමක් එහෙමයි. එහෙමනම් මේ
ඇහැ රූප චක්කු විඥානය නිසා ස්පර්ශ වේදනා සංඥා විඥානයගේ දැනගැනීමකට යනවා කියන සිද්ධිය නෙමෙයි දෝෂය කියන්නේ. දෝෂය කියන්නේ මේ සිද්ධිය නොදකින්නකමයි. ඇත්ත නොදකින්නකමයි. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථාර්ථයක් මෙතන ඉදිරිපත් කරනවා. මේ යථාර්ථය තමයි ඇහත් රූපයක් චක්කු විඥානයක් කියන මේ තුන් දෙනාම එක තැනක එකට මුණ ගැහුණොත් ස්පර්ශ වේදනා සංඥා විඥානයේ තියෙන නාම ධර්ම ටික උපදිනවා. රූප ධර්මතා ටික ආයතනෙට යොමු වුණොත් එතෙන්ට නාම ධර්ම ටික යොමු කළොත් ස්පර්ශ වේදනා සංඥා විඥාන කියන නාම ධර්ම ටික උපදිනවා. මේ නාම ධර්ම ටික උපදින්නේ ඇහැ රූප චක්කු විඥානය නිසා ස්පර්ශයක් වුණොත් විතරමයි. ඇහැ හෝ රූපේ හෝ චක්කු විඥානය කියන මේ තුන් සාධකයෙන් එකක් හෝ කීපයක් නැති වෙනකොට ස්පර්ශ වේදනා සංඥා විඥාන කියන පිටි හටගන්න හේතු නැහැ. හේතු නිසා මේ ටික එකතු වෙච්ච නිසායි මෙහෙම වෙන්නේ. මේ ටික නැති වෙනකොට මේ ටික නැති වෙනවා. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට ඉතුරු නැතුවම නැති වෙනවා කියන සිද්ධියක් වෙන්නත් පුළුවන්කම තියෙනවා. මේ විදිහේ සිද්ධි ටිකක් තමයි මේ වෙවි ක්‍රියාත්මක වෙවි යන්නේ. එහෙමනම් එහෙම සිද්ධිය ඇති බවට ඉතුරු වෙන්නේ නෑ. ඒ ධර්මතා ටිකක් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා. දැන් යම් කෙනෙකුට හේතු නිසා හටගන්න හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ යථාර්ථය නොදකින්නවා නම් අහලා දන්නේවත් නැත්නම් හේතු නිසා හටගන්න බව දකින්න කෙනාට ඇති බවට හම්බ වෙනවා. හේතු නිසා හටගත්ත කෙනාට ඇති බවට නිමිති ඉතුරු කරගන්නවා. එයා ප්‍රපංච කරමින් නැත්නම් කල්පනා කරමින් තියෙන බවට ඉතුරු කරගන්නවා. හේතු නැති වෙනකොට නැති වෙන බව හම්බ වෙන කෙනා හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දන්නේ නැහැ. හැබැයි නැති වෙන බව හම්බ වෙනවා. ඒ නිසා මේ කෙනාට නැති බවක් හම්බ වෙලා තියෙනවා. අර කෙනාට තියෙන බවක් හම්බ වෙලා තියෙනවා. මේ අර්ථ දෙක ඇසුරු කරනවා මේ දෙපැත්තට. හේතු නිසා හටගන්න බව දකින්නවා නම් නැති බවට අන්තයකට යන්නේ නැහැ. මොකද එයාට දන්නවා, එයාට තේරෙනවා නෑ නෙමෙයි හේතු නිසා හටගන්නේ හින්දා නෑ කියන අන්තය අසුරු කරන්න බෑ කියලා. හේතු නැති වෙනකොට නැති වෙන තැන දකින්නකොට තියෙනවා නෙමෙයි තියෙනවා කියලා අන්තයකට යන්න බෑ. හේතු නැති හින්දායි මේ නැති වෙන්නේ කියලා දකින්නවා. දැන් මේ දෙන්නටම නැතිනම් මේ අදහසට හේතු නිසා හටගන්න බව දකින්නකොට නැති අන්තයෙන් මිදෙන්න වෙනවා. හේතු නැති වෙනකොට ඉතුරු නැතුවම නැති වෙනවා කියලා දකින්නකොට තියෙනවා කියන අන්තය අසුරු කරන කෙනාට ඒ අන්තයෙන් අයින් වෙන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවක් අපිට දේශනා කරනවා. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන සිද්ධිය. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා නම් කුමක් අරබය අපි කර්ම කරන්නද? කුමක් අරබය අපි හිතන්න කල්පනා කරමින් කෙලෙස් උපදව ගන්නද? නිමිති අනුනිමිති වශයෙන් අරගෙන අපිට කර්ම රැස් කරන්න පුළුවන්ද කියලා බලන්න. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොටම නැති වෙනවා නම් කුමක්ද අපිට ඇති බවට හම්බ වෙන්නේ? අපිට කුමක් ගැනද නැහැ කියලා කියන්න පුළුවන්කම තියෙනවා. කිසිම දෙයක් පිළිබඳව ඇති බවට හෝ නැති බවට කතා කරන්න පුළුවන් කමක් නැහැ. ආර්ය ශුන්‍යතාවයකටපත් වෙනවා. ආර්ය ශුන්‍යතාවය කියලා කියන්නේ කිසිවක් නැහැ කියන තැන නෙමෙයි. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථාර්ථයේ දැකීම ජීවත් වෙනවා. ඒ යථාර්ථය තුනේ ඒ කෙනාට කිසිම දෙයක් ඇති බවට හෝ නැති බවට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන ප්‍රතිපදාව එහෙම නැත්නම් වැඩපිළිවෙල තමයි මෙන්න මේ දර්ශනය අහගෙන මේ දර්ශනයේ දකින්න තැන දක්වා අපේ මනස යොමු කරන්න ඕනේ. ඒකට අනුගමනය කළ යුතු මධ්‍යම ප්‍රතිපදාව හැටියට අපිට පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීලයෙන් කය වචන දෙක හොඳට සංවර කරලා එළියට යන්න තියෙන ඉඩ කය හරහා වචනය හරහා අපි බාධාවක් දීලා එහෙම නැත්නම් හිතට කයින් සහ වචනයෙන් වැඩි කරන පැත්තට නැඹුරු වෙන තියෙන පැත්ත වළක්වලා හිතම හිත තුළ ගවේෂණය කරන්න පුළුවන් විදිහට නුවණක් උපදවන්න හිත සංසුන් කරවලා සමාධියක් ඇති වෙන විදිහට සමාධි මට්ටමකට භාවනාව යොමු කරවලා ඒ තුළ හොඳට නුවණින් යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් මට්ටමට
ප්‍රඥාව උපදින විදිහට වැඩ පිළිවෙලක් තමයි අපිට සීල සමාධි ප්‍රඥා හරහා බුදුරජාණන් වහන්සේ ලෝකයට ප්‍රතිපදාවක් ඉදිරිපත් කළා. එහෙමනම් මේ දර්ශනීය මේ යථාර්ථයේ දකින්නට නම් මේ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතු වෙනවා. ඉතින් මේ නිසා අද දේශනාවේ මධ්‍යම ප්‍රතිපදාවට කොහොමද අපි යමු වෙන්නට ඕනේ? ඇයි අපි මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට ඕනේ? කියන කාරණාව ඔබට පැහැදිලි ඇති කියලා හිතනවා. ඉතින් මේ නිසා අද දවසේ අපි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න අන්ත දෙක ඇතුළු නොවන විදිහට යථාර්ථයේ ජීවිතයෙන් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන විදිහට මධ්‍යම ප්‍රතිපදාවක් ඥාන දර්ශනයක් උපදවා ගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිර්වාද කරමින් අද නියමිත ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරන්නට සූදානම්. අහලා දැනගත යුතු මේ කතා කරපු කාරණාව තුළ යම් ගැටලුවක් තියෙනවා නම් කීපයකට අවස්ථාව දෙන්න පුළුවන්කම තියෙනවා. සාදු 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 ඔබ වහන්සේට අප්‍රමාණ පින් කුසලයක්පත් වේවා ස්වාමින් වහන්සේ. පින්වතුන්ට දැන් අවස්ථාව තියෙනවා මයික් එක ඔන් කරලා අහලා දැනගන්න ප්‍රශ්න තිබේ නම් විමසීමට දේශකයන්න් වහන්සේගෙන්. ස්වාමීන් වහන්සේ අවසර මට දැන් මේක දැන් යන්දයක් සිතට වැටුනහම මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එක වටහා ගන්න ඒක මනස ඒ කියන්නේ සිතයි මනස දෙකද ස්වාමීන් වහන්සේ. එතකොට සිතට වැටෙක සිතෙන්ම ඒක මේක හරියට හරිද වැරදිද මේක කොයි වගේ එකක්ද කියලා වටහා ගැනීම ඇති වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? එතනදී විඥානය සහ ප්‍රඥාව කියන කාරණා දෙකෙන් ওই සිද්ධිය වෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥාව කියන සිද්ධියෙන් තමයි මේක හරිද වැරදිද කියන කාරණාව කියලා පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඔබේ චෛතසික වලට අයිති කාරණයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥා චෛතසිකයක්. මෝහය කියන චෛතසිකයත් එක්ක හිතයක් ගන්න කළොත් අපි රැවටෙනවා කියන සිද්ධියක් වෙනවා. අඳුනා ගන්න බැරුව යනවා. ඒ කියන්නේ හරි වැරද්දක්වත් අඳුනා ගන්න බැරුව යනවා. ප්‍රඥාව කියන චෛතසිකයේ දුනොත් ඒ විඥානයට අඳුනා ගැනීමක් කරන්න පුළුවන්කම තියෙනවා. හරි දේ වැරදි දේ මොකක්ද කියන එක පිළිබඳව. එතකොට අර නිකන් හිතේ ඇතුලෙන් අඳුනාගත්තා වගේ කියන්නේ හඳුනා ගැනීම කියන එක විඥාන ලක්ෂණයක්. විඥාණයෙන් කරන එක. ඒක නුවණින් හඳුනනවා කියන කාරණේ ප්‍රඥාව යෙදුන චෛතසිකයේ ඒ යෙදුන හිතේ ස්වභාවය. ඉතින් චෛතසිකේ උනත් ඒක ප්‍රඥාව ඇති කර ගන්න වෙන ඒක කියන්නේ ප්‍රඥා චෛතසිකයේ උපද්දවන්න තමයි අපිට සීල සමාධි කියන ධර්මතාවයට අවශ්‍ය වෙන්නේ. සීල සමාධි. සීල සමාධි ප්‍රඥා આવොත් තමයි ඒක આવොත් සීල සමාධිය આવොත් ප්‍රඥාව රැස් වෙන්නේ ස්වාමීන් වහන්සේ. ප්‍රඥාව උපදව ගන්න පුළුවන්කම තියෙන. ඒ කියන්නේ යම් මට්ටමකින් ප්‍රඥාවක් තියෙන පුළුවන් මොකද විශේෂිත ප්‍රතිසන්දියක් ලැබව කෙනෙකුට උප්පත්තියේම ප්‍රඥාව ඇතුවම උපදිනවා. නමුත් ඒ ප්‍රඥාව මදි අපිට ඒ කියන්නේ ඒ මට්ටමින් මදි මේ යථාර්ථය අවබෝධ කරගන්න. ඒ මට්ටමේ තියෙන ප්‍රඥාව වැඩි දියුණු කරන්න නම් අපිට ඒ ප්‍රඥාව ලැබෙන්න අනුග්‍රහ දක්වන්න නම් මොකද ප්‍රඥාවට අනුග්‍රහයි සමාධිය. සමාධියට අනුග්‍රහයි සීලය. ඉතින් සීල සමාධි ප්‍රඥා අපිට වැඩි ප්‍රතිපදාව පෙන්වලා තියෙනවා. එතකොට ඒ ප්‍රඥාවත් අපි දැනගන්නත් ඕනේ යථාර්ථයේ පිළිබඳ වූ ප්‍රඥාවක්ම ලබන්නට නම් යථාර්ථය මොකක්ද කියලා අහලා දැනගෙන ඊට අනුව මානසිකාරයක් කරන්නත් ඕනේ. යෝනිසෝ මානසිකාරය කියන කාරණාවත් අවශ්‍ය වෙනවා. ඒකයි ප්‍රඥාවට සීල සමාධි දෙක දෙන්නලා ඒ යන වැඩ පිළිවෙල අපිට පෙන්වලා තියෙන යෝනිසෝ මානසිකාරයක් හරහා සීල සමාධි ප්‍රඥාව වඩන්නේ කියලා. ඒකට ඇහැදිලි නේද? මේ ස්වාමීන් වහන්සේ කියන සීල සමාධි ඒ දෙකම ඕනේ. ඒ වගේම ඒක මනසෙන් අඳුන ගන්න සීල සමාධි දෙකම ඕනේ. ඒ ධර්මය ඇතුළේ අපි පංච ඉන්ද්‍රිය ධර්මයන් ගත්තාම සද්ධා විදි සත් සමාධි ප්‍රඥා කියලා පෙන්නන තැනදී ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා, වීරිය අවශ්‍ය වෙනවා, සතිය අවශ්‍ය වෙනවා, සමාධිය අවශ්‍ය වෙනවා, ප්‍රඥාව කියන තැනට එන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපි සද්ධර්මයේ අහලා තියෙන්නත් ඕනේ නැත්නම් ධර්මයේ නැත්නම් අපිට ඒක මනාවට හඳුනා ගැනීමත් අමාරු වෙනවා නේ ස්වාමීන් වහන්සේ. දැන් අපි බුදුදහම අනිවාර්යයෙන් මේක ඇර ඥානයේ බෙදන්නේ. ඒ කියන්නේ ප්‍රඥා පැත්ත ඥානයේ නුවණ කියන කාරණා ටික
මෙතන පින්න මේකයි සුතමී ඥානියකුත් අවශ්‍ය වෙනවා. චින්තාමී ඥානියකුත් අවශ්‍ය වෙනවා. භාවනාමී ඥානියකුත් අවශ්‍ය වෙනවා. කියලා මේ විදිහට ඥානෙ විවිධ ආකාරයේ ප්‍රභේද බෙදලා පෙන්නන්නේ ඒ තැනට මේ ටික පිරෙන්න ඕන කාරණා ටික. හොඳයි සරණයි. පින්විතුන්ට තවත් ගැටලු තිබේද? ඔව් දිසානායක මහත්මිය. ඔව් අහන්න. ස්වාමීන් වහන්සේ ඔය දැන් තේරුම් කරලා දුන්න ප්‍රශ්නය ඒ කියන්නේ යථාභූත ඥාණයෙන් බලනවා කියන එකද ස්වාමීන් වහන්සේ? ඔව් යථාභූත ඥාණයෙන් බලන්න අපිට ඒ පණිවිඩය අහලා තියෙන්න වෙනවා. එහෙමයි. තමන්ට තනියෙන්ම යථාභූත ඥාණය උපදවා ගන්න පුළුවන් නම් මේකයි මම අර මතක් කළේ ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හැකියාවක් හෝ පසේ බුදුරජාණන් වහන්සේගේ හැකියාවක්මයි. නමුත් ශ්‍රාවකයෙකුට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධ කරගෙන ලෝකයට ඉදිරිපත් කරපු ඥාන දර්ශනය ඇසීම කළ යුතුමයි. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකකින් හෝ වේවා සත්පුරුෂ ආශ්‍රයයෙන් එහෙම නැතිනම් ඒ කියන්නේ අපිට සද්ධර්මයේ පිළිබඳව අපිට පණිවිඩය ලැබෙන කල්යාණ මිත්‍ර ආශ්‍රයයෙන් අපිට මේ පණිවිඩය ලැබෙන්නේ. එහෙම ලැබුණොත් ඒ ඥානයට අනුව තමයි අපිට වැඩපිළිවෙල හම්බ වෙන්නේ එතකොට. ඒ කියන්නේ දර්ශනීය අහලා දැනගත්තට පස්සේ තමයි අපි සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව හම්බ වෙන්නේ. දැන් අපි ලෝක සාමාන්‍ය අර තුන් තාක්ෂණිය කියලා පෙන්වන්නේ අපිට පෙන්වනවානේ පරියප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේදී කියලා. පරියප්ති සාසනීය විදිහට තමයි මේ දර්ශනීය හම්බ වෙන්නේ. ඒ කියන්නේ පෙළ දහමින් වේවා අපිට යම් කෙනෙකුගෙන් සුතමේ ඥානයට අපිට යම් කෙනෙකුගෙන් අහලා දැන ගැනීමකින් හෝ වේවා අපිට මේ පරියප්තියෙන් හම්බ වෙන්නේ ඒ දර්ශනීය තමයි. ඊළඟට අපි ප්‍රතිපත්තියට යනකොට තමයි සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපත්තිය හම්බ වෙන්නේ. ඊට පස්සේ දැන් ප්‍රතිවේදය කියලා කියන්නේ මාර්ගඵල ටික ලැබෙන අවස්ථාව. ප්‍රතිවේද හැම වෙලේම මාර්ගඵල ටික ප්‍රතිඵල ටික. එතකොට ප්‍රතිඵල ටික ලැබෙන්න නම් නිවැරදි ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි. නිවැරදි ප්‍රතිපදාව අනුගමනය කරන්නට නම් පරියප්තිය නිවැරදි විය යුතුයි. පැහැදිලි නේද? කොහොමයි තුන් සාසනේ අපිට පෙන්නලා තියෙන්නේ. පරියප්තිය වැරදුනොත් ප්‍රතිපත්තිය වරදිනවමයි, ප්‍රතිපත්තිය වැරදුනොත් ප්‍රතිවේදය වරදිනවමයි. ඒ ටික හරියට තේරුම් අරගෙන තිබුණේ නැතිනම් ඔය කියන ක්‍රියාවලියක් සිදු වෙන වෙලාවට අපි පංච උපාදානස්කන්ධයට යනවා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඉස්සනකෝ දහමක් ගැන දන්නේවත් නැති කෙනෙකුට අමුතුවෙන් පංච උපාදානස්කන්ධයට යනවා කියලා කියන්න දෙයක් නැහැ. එයා ඉන්නම පංච උපාදානස්කන්ධයේ තමයි. ඒ නිසා මේක අහලා දැනගත්ත කෙනෙකුට විතරමයි මේ ගැන අධ්‍යයනයක් කරන්න පුළුවන් නුවණක් ලැබෙන්නේ. ඒකට නම් සුළු නිදර්ශනයක් ස්වාමීන් වහන්සේ දැන් මේ ධර්ම දේශනාවට වාදින් ඉස්සෙල්ලා ජීවිතයක් ඇහුණා. ඒක බොහොම මගේ හිත සංවේදී වෙන්න ගියා වගේ වුණා. ඒ වෙනකොට දැන් මම කල්පනා දැන් මේක මේ රූප දේවල් වලින් මේ යකඩ වේම වලින් ඉපදිච්ච මේ ශබ්දයක් දැන් ඇහුණ ශබ්දෙත් දැන් නැති වුණා. මේක දැන් අහලා ඉවරනම මේ ඔක්කොම නැති වෙනවා. අන්න ඒ වගේ අපි මෙනෙහි කරලා ඒකෙන් රාගයක් උපදගන්නේ නැතුව ශෝකයක් උපදගන්නේ නැතුව ඉඳ දැනගන්නේ අපි අර යථාභූත ඥානය ටිකක් හරි තේරුම් අරන් ඉන්න හින්දා නේද ස්වාමී? ඔව් අපිට ඒක ඇහිලා හරි තියෙනවනේ මෙන්න මෙහෙම ධර්මයක් තමයි මේ තියෙන ලෝකයේ කියන කාරණේ ඇහිලා තියෙනකොට ඇහිත් එකට හරි හිත තියලා මානසිකාරයක් කරනකොට හරි අර ටිකෙන් ලොකු වෙනසක් වෙනවා නම් ඒක යථාර්ථයක් අවබෝධ වෙච්ච තැනක අපේ හිත කොහොම නෙවෙයිද කියලා හිතන්න. එහෙමයි. ඒක පිළිදා ඉන්න පුළුවන් මට්ටමකට පත් වුණොත් කොයිතරම් මානසික මට්ටමේ ලෝකෙම දුකින් නිදහස් වෙනවා කියන විශ්ය හැබෑවට නැත්තයි නේද කියලා අපිට අනුමානයක් හිතා ගන්න පුළුවන්. එහෙමයි. පැහැදිලි නේද පුතේ? පැහැදිලි වුණා ප්‍රාණනාස බොහෝම පිං. පින්වතුන්ට තවත් ගැටලු තිබේද? ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. මම ඔබ ස්වාමීන් වහන්සේ මේ දැන් දේශනා කරපු සියලුම කාරණා ගැන මෙනෙහි කරමින් හිටියා.
මට වැටහෙනවා සියල්ලම. නමුත් ඒ වගේම මට මේ කියපු කාරණාත් සම්බන්ධව ඒවට ගල්ප ගන්න තවත් තියෙනවා අංශයක්. ඒක මට හදිසියම ওই විදිහටද ඒක ගැන හිතන්න ඕනේ. ඒක මේකමද නැත්නම් මේ දෙකම එකද? මේව සියල්ලම වලන්න ඕනේ කියලා අපි දන්නවා. මේ අපි ප්‍රාර්ථනා කරන මේ නිවන් සුවය ලබා ගන්න. මේ මම කියන්න මේ අදහස් කළේ ඔබ වහන්සේගෙන් දැනගන්න. අපි අහලා තියෙනවා. අපි දන්නවා මොනවද කියලා ඒ කොටස් ටික. මේ සීනා මේ දෙයක් සති බෝධිපාක්ෂික ධර්මයන් කියලා. ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්මයන් 37ක් තියෙනවා. ඒ කියන්නේ සතර සතිපට්ඨානේ සතර සම්‍යක් ප්‍රධාන විහේ ඉද්ධිපාද පහ සතර ඉද්ධිපාද පංච බල ආර්යසංගික මාර්ගය. මේව එකට එකක් හැබැයි විතරම කල්පනා කරන්න ඕනේ. මේවා හොඳට වටහා ගැනීමේ ඥානය, බුද්ධිය, ඒ වගේම අපිට මේවා තවතවත් අපි දිනු කරගන්න අපේ ඥානය අපිට අපිට දැනගන්න හිතන්න යෝනිසෝ මනසිකාරය අවශ්‍යමයි. කල්යාණ මිත්‍ර සේවනයේ ඉතින් මේ විදිහට මේ ධර්ම ශ්‍රවණයෙන් තමයි අපි ටික මේවා ගොඩනගාගන්නේ. ඉතින් මේවා සියල්ලම එක විදිහටම එක මොහොතකම හිතන්න ඕනද? මේවා කොහොමද එකට එකක් අපි තියෙන මේවල සම්බන්ධතාවය ඇති කරගන්නේ මනස තුළ. හිතනවා විතර අපි කරන්නේ මේක මනස තුළ පිහිටව ගන්න ක්‍රමය තමයි සාම මට ඒක සංපත් වෙලා තියෙනවා. යමක් ගැන හිතනොත් කන්ත දෙයක් ඇහුනොත් ජීවිත යම් කිසි රසයක් නැත්නම් හිතට යම් කිසි දෙයක් ආවොත් මේවා කොහොමද ඒක නියම විදිහට අපි මේ ගල්ප ගන්න කියන එක මට වර්ධා ගන්න එකක් අමාරුයි. මේකට පිළිතුර විදිහට විනාඩි කිහිපයකින් දෙන්න පුළුවන් පිළිතුරක් නෙවෙයි මේක තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමාලට මතක් කරන්නම් ඉදිරියේදී පවත්වන දේශනා කීපෙම මම මේ සම්බන්ධයෙන් කතා කරන්නම්. අපි පොච්චංග කියන්නේ සතර සතිපට්ඨානේ ඊළඟට ඉද්ධිපාද සතර සම්‍යක් ප්‍රධාන වීර්ය පංච ඉන්ද්‍රිය පංච බල බොච්චංග ධර්මයන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අතර මේ තියෙන සම්බන්ධතාවය මොකක්ද? මේව වැඩෙන්නේ කොහොමද? මේ සඳහා අපි මොනවද කළ යුත්තේ කියන එක පිළිබඳව ඉදිරි දේශනාවෙන් මම මතක් කරන්නම්. මොකද ඒකම අල්ලලා මම දේශනාව කරන්නම්. මොකද එක දේශනාවෙ තුනක් බැරි වෙයි. මොකද මම පුළුවන් තරම් උත්සාහවත් වෙන්නම් මේ ටික අර ඒ කියන්නේ ඒ එකක් ගානේ ගැඹුරින් විස්තර කරන්නේ නැත්නම් මේ අතර තියෙන සම්බන්ධකම මේ පැහැදිලි කරගෙන මම උත්සාහවත් වෙන්නම්. මොකද මේක විනාඩියකින් දෙකකින් උත්තරයක් දෙන්න එක අපරාධයක් නෙවෙයි. මම දන්නවා. මම ඔබවහන්සේට මේ සඳහන් කරන්නේ මගේ අදහසක් තියෙනවා. කවදා හරි මේ විදිහට මේ දේශනාවලට සාන්දීමෙන් ටික හරි මේ ගැන අවබෝධය ඇති කරගන්න කොයි විදිහටද මේවා එකට සම්බන්ධ කරගන්නේ කියන්නේ. ඉතින් අද ඔබවහන්සේ මට ඒකට පිළිතුරු දුන්නා. ඔව් ඔතනදී උත්තරේ කියන මහත්තයා මෙහෙමයි මම කිව්වෙන් කියන්න මේක සම්බන්ධ වෙන පිළිතුරක් දැනගන්න. අපිට සම්මා දිට්ඨිය කියන ධර්මතාවයට අනුග්‍රහ පිණිස උපකාර පිණිස වඩන ධර්මතා ටික තමයි ඔය බෝධිපාක්ෂික ධර්මතා ටිකෙන් කෙරෙන්නේ. ඔය ඔක්කොගෙන්ම කරන්නේ අවසානයේ සම්මා දිට්ඨිය තමයි. ඒක කොහොමද වෙන්නේ කියන එක ගැනම එකක් ගන්න අරගෙන මේ විස්තර කළ දෙන්න. මොනවද මම බලාපොරොත්තු වෙන්නේ. හොඳයි කියලා තමයි. අවශ්‍ය ස්වාමීන් වහන්සේ ප්‍රතිම කිව්වා එක්තරා උදාහරණයක් ගත්තා ලෝකයේ අර්ථ දක්වන වෙලාවේදී කවදාකවත් දැකලා නැති කවදාකවත් අහලා නැති දැනিলাත් නැති දන්නේත් නැති දෙයක් අපිට ගැන හිතන්න අමාරුයි. ඒ නිසා ඒකෙන් කෙලෙස් හටගන්නේ නැහැ කියලා. නමුත් දැන් මේ හැම වෙලාවෙම අපි අපිට
ආශ්‍රව තියෙන දේ නිසා නේද ස්වාමීන් වහන්සේ ඔය දැන් හැම දෙයක්ම අපේ පංච උපාදාන ස්කන්ධය අප තුල හටගන්නේ ආශ්‍රව නිසා නේද? අප තුල තියෙනා වූ ආශ්‍රව. එතකොට අපි මධ්‍යම ප්‍රතිපදාවෙන් අපි ආශ්‍රව දුරු කර ගැනීමට නේද ස්වාමීන් වහන්සේ උත්සාහ ගත යුත්තේ? ඔව්. එක පරියායකින් මම අද කතා කළේ මහත්තයා ඒ පරියාය ආශ්‍රව කියන වචනයම පාවිච්චි කළේ නැත්තේ මොකද ඇත්තටම ආශ්‍රව කියන එක තමයි එක කාරණාව. ඒ කියන්නේ දැන් අපි නිවන කියන එකට අර්ථකථන ගොඩාක් ගන්න පුළුවන්. භව නිරෝධේ නිවනයි කියනවා. අන්නස්සය නිරෝධෝ නිබ්බානෝ කියලා. තණ්හාවේ නිරෝධේ නිවනයි කියලා කියනවා. සලායතන නිරෝධෝ නිබ්බානෝ කියලා කියන ආයතනයාගේ නිරෝධේ නිවනයි කියලා කියනවා. ආශ්‍රවයාගේ නිරෝධේ නිවනයි කියලා කියනවා. මේ විදිහට පරියායයන් කීපකින් මේ ධර්මතාවය අපිට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ අද ඇත්තටම ඉලක්ක කළේ මේ ආයතනයාගේ නිසා ගනුදෙනුවත් එක්ක වෙන සිද්ධිය මොකක්ද සහ ඒ ගනුදෙනුවත් එක්ක වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක පෙන්වන්න ආයතන පරියායයෙන් අරගෙනයි පැහැදිලි කරන්නේ. ඔබතුමා කියන කාරණේ හරි. මොකද ආශ්‍රවය කියන එකත් දේවා ගැනීම යුතුමයි. මොකද ආශ්‍රවය කියවන්න තමයි මේ හැම කාරණයක්ම කරන්නේ. මොකද හිත වැරදි විදිහට යම් ඇතුළකට ඇතුළු වෙලා තිබුණා නම් ඇතුළට ඉඩක් නැති වෙන එකමයි මේ හේතු නිසා හටගෙන හේතු නැති වුණොත් නැති වෙනවා කියන යථාර්ථයේ පෙන්වා දීමෙන්ම කරලා තියෙන එකම කාරණා. එහෙනම් මේ පරියායත් ඒ විදිහටම පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, ඉන්ද්‍රිය වශයෙන්, පටිච්චසමුපාද වශයෙන්, චතුරාර්ය සත්‍ය ධර්මයේ වශයෙන් ආදී විදිහට මේ එකම මේ කතා කරපු කාරණාව ඇතුළේ මේ සියලුම අර්ථයන් පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි මාතෘකාව වශයෙන් ගත්ත නිසා එක පැත්තක් එක අර්ථයක් විතරයි අද කතා කරේ. සාදු ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි පැහැදිලි. තෙරුවන් සරණයි. පින්වතුන්ට තවත් ගැටළු ප්‍රශ්න නැති පාටයි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද දින මෙම පින්කම නිමා කිරීම පිණිස සාදු සාදු සාදු. අද දවසේ මේ විදිහට අපි ධර්මයේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව අනුගමනය කළ යුතු ආකාරය ඒ හඳුනාගන්නේ කොහොමද කියන එක පිළිබඳව පිටියෙන් ධර්මයේ පැහැදිලි කරලා දෙන්න තියෙනවා. ඒ තුලින් ජනිත කරගන්න තියෙන අති උදාාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පින් කැමති සියලුම දෙවියන්ට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් කරපෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සිත කරගන්න තියෙන අති උදාාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය අපවත් වී වදාළ සියලුම සංඝ පිරිසුන් වහන්සේලාට අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම මතක් කරගන්න ඕන සත්පුරුෂකමින් යුතුවම ධර්මාගම කුසල සම්පනායක ස්වාමීන් වහන්සේ ඒ උන්වහන්සේ ප්‍රාර්ථනා කරන සම්බුද්ධත්වයේ සඳහා මේ සිත කරන පුණ්‍ය ශක්තිය උන්වහන්සේට අනුමෝදන් වේවා කියන අපි ආශිර්වාද කරමු. එහෙම නැත්නම් පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද දායකත්වයේ දරන ලබන නිමාලි ගුණවර්ධන මහත්මිය, ඒ වගේම සනත් ගුණවර්ධන මහත්මයා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ජයසුන්දර සහ ගුණවර්ධන පවුල්වල නමින් මිය පරලොව යන්නට යෙදුන සියලුම දෙනාට, ඒ වගේම ඒ ගුරුවරුන්ට, ඒ වගේම විශේෂයෙන්ම මතක් කරනවා ඒ COVID-19 මේ වෛරසය නිසා ලෝකේ පුරා විශාල ප්‍රමාණයක් මේ පරලොව යන්නට යෙදුණා. මේ පරලොව යමින් පවතිනවා. ඒ හැම දිනාටම මේ වෙලාවේ මේ පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඇතුළු කොට ඔබ අපි හැමදෙනෙක්ම නමින් මේ පරලොවදී පරම්පරාගත සංසාරගත සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකකණන්යෙන් අත මිදලා සැපවත් වේවා. සැපකණන්යේ සැපත වඩා වර්ධනය කරගෙන ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දිව්‍යංග දේවරැකවරණය සිදු කරගන්න තියෙන අති උදාාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් සත්පුරුෂකමින් යුතුව මතක් කරන අපිට අර්ථයෙන් ධර්මයේ නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙමින් අපිට ධම්ම කියන්නට නිරන්තරයෙන් අපි යොමු කරන අප කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් හැටියට අප නිරන්තරයෙන්ම සිහිපත් කරනවා නම් කියන අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ. මේ උන්වහන්සේ අපිට නිරන්තරයෙන්ම මේ ධර්මයන් පිළිබඳව ගවේෂණයක් කරන්නට අවශ්‍ය කරන පැතිකඩවල් විවර කරලා දෙනවා. ඒ නිසා උන්වහන්සේ මේ වෙලාවේ බොහෝම සත්පුරුෂකමින් යුතුව සිහිපත් කරනවා.
ඒ වගේම නන්දරත්න ස්වාමීන් වහන්සේ, සුදස් ස්වාමීන් වහන්සේ, ඒ වගේම කුමාරකස්ස ස්වාමීන් වහන්සේ ඇතුළු කොට මහා සංඝරත්නය විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. ලන්ඩන් නුවර සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ වර්තමානයේ කටයුතු කරන මඩුගල් මහානාම ස්වාමීන් වහන්සේ, එවැගේම අපරක්ෂේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු කොට සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද ආයතත්වයේ දරනු ලබන නිමාලි ගුණවර්ධන මහත්මියත්, ඒ වගේම සනත් ගුණවර්ධන මහත්මයාත් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ආරි ජයසුන්දර මේ මෑණියන්ට, ඒ වගේම සුදත් ජයසුන්දර මේ පියාණන්ට, ඒ වගේම ගුණවර්ධන මෑණියන්ට ආශිර්වාද කරන්නට, ඒ වගේම නවීන් නොවිනි සමාධි පවින්දයා මෙත්නික ඇතුළේ පවුලේ හැම දෙනාට මේ දූ දරුවන් ඇතුළේ හැම දෙනාටම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙනාටම නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තිය ලැබෙන්න කියලා අපි ආශිර්වාද කරනවා. මේ වැඩසටහන සංවිධානය කරමින් මේ සඳහා යොමු කිරීම කරමින් කටයුතු කරන්නට යෙදෙන එඩොන් මහත්මයාණන්ට ඇතුළේ පවුලේ හැම දෙනාටම, මధుරිකා මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම, ඒ වගේම තවත් මේ වැඩසටහන සංවිධානය කරගන්න සම්බන්ධ වන උදව් උපකාර කරන මෙහෙවන ඒ හැම දෙනාටම සම්බන්ධ වන ලොකු කුඩා හැම දෙනෙකුටම කාය චිත්ත පීඩාවකින් තොර නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලබන්නට කරන කියන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඉවරින් දැනෙන්නටත් ඔබ හැම දිනාටම උතුම් පාරමිතා ධර්මයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. හැම දිනාටම